ආයිබෝවන් දුවලා පුතාලා සියලු දෙනාටම අද පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා උසස් පෙළ භෞතික විද්‍යාවේ 9 වෙනි ඒකකයේ තවත් වැදගත් කොටසක් පිළිබඳව. ඒ තමයි ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර. අපි මුලින්ම බලමු ඒක ද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි පුතේ මේ පාඩමේ මුල් කොටසේදී අපි පුතාට කියලා දීලා තියෙනවා ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් පිළිබඳව. එතනදී අපි පුතාට කියලා දුන්නා ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් සකස් කරගන්න විදිහ, එම සකස් කරගත් ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරන ආකාරය, එම ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරලා වර්ධන පරිපථයක් හදන විදිහත් අපි පුතාට සාකච්ඡා කරා. එනිසා පුතේ අපි මුලින්ම ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක සහ ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක තියෙන ප්‍රධාන වෙනස්කම් ටික හඳුනාගෙන ඉමු. අපි ඒකේ දකින මූලිකම වෙනස්කම තමයි ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් හදන්න පුතාලට මතකයි P සහ N වර්ගයේ අර්ධ සන්නායක කොටස් 3ක් අපි පාවිච්චි කරා. නමුත් පුතේ ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් හදන්න අපි පාවිච්චි කරන්නේ P සහ N වර්ගයේ අර්ධ සන්නායක 2ක් පමණයි. ඕක තමයි අපි මූලිකවම දකින වෙනස්කම. දැන් බලමු පුතේ අපි මේකේ දකින දෙවන වෙනස්කම. අපි දකින දෙවන වෙනස්කම තමයි ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන ධාරාව වෙනස් කිරීම මගින් තමයි එයාගේ ප්‍රතිධාන ධාරාව වෙනස් වෙන්නේ. ඒ නිසා පුතේ අපි ඒ උපාංගයට කියනවා ධාරා පාලන උපාංගයක් කියලා. current operated device එක. ඒ වගේම ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් එයාගේ ප්‍රධාන වෝල්ටීයතාවය වෙනස් කිරීමෙන් තමයි එයාගේ ප්‍රතිධාන ධාරාව අපි පාලනය කරන්නේ. එසා අපි ඒකට නමක් දෙනවා වෝල්ටීයතා පාලන උපාංගයක් හැටියට. voltage operated device එකක් කියලා. එතකොට පුතේ මේකේ වෝල්ටීයතාවය වෙනස් කිරීම මගින් අපි ධාරාව පාලනය කරන නිසා ඒ වෝල්ටේජ් එක වෙනස් වෙනවා කියලා කියන්නේ ක්ෂේත්‍රය වෙනස් වෙනවා. එහෙනම් ක්ෂේත්‍රය වෙනස් කිරීම මගින් එයාගේ ධාරාව පාලනය කරන නිසා මේකට තවත් නමක් අපි පටබඳිනවා ක්ෂේත්‍ර ආවරණ ට්‍රාන්සිස්ටරයක් කියලා. එහෙම නැත්නම් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට මේ පාඩම පුරාවට අපි කතා කරන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් ගැන. එහෙම නැත්නම් කෙටියෙන් FET. ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයකත් ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයකත් තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක අපි පුතාට පැහැදිලි කරලා දුන්නා. දැන් බලමු පුතේ මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකට නම යෙදුනේ කොහොමද කියලා. එකක් ද්විද්‍රව කියනවා, අනිත් එක ඒකද්‍රව කියලා. අපි දන්නවා ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක ධාරාව ගමන් කිරීම සඳහා ඍණ ලෙස ආරෝපිත ඉලෙක්ට්‍රෝනත් ධන ලෙස ආරෝපිත කුහරත් යන ද්‍රව දෙකම සහිත වාහක පාවිච්චි වුණා. ඒ නිසා පුතේ අපි ඒක හඳුන්වනවා ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. නමුත් අද අපි කතා කරන ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක ධාරාව ගමන් කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රෝන සහ කුහර යන වර්ග දෙකෙන් වරකට එකක් පමණයි. ඒ නිසා අපි ඒක හඳුන්වනවා ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් කියලා. අපි ඉස්සෙල්ලාම හඳුනගමු ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක අර්ධ සන්නායක සැකැස්ම, ඒ වගේම එයාගේ අග්‍ර නම් කරලා තියෙන ආකාරය, ඒ වගේම පරිපථ සංකේතය. මෙතනදී පුතේ අපි මුලින්ම මතක් කරගන්න ඕන දේ තමයි අපිට මතකයි ද්විද්‍රව ට්‍රාන්සිස්ටර වල ට්‍රාන්සිස්ටර වර්ග දෙකක් ගැන අපි සාකච්ඡා කරා. එක්කෙනෙක් NPN වර්ගය, අනිත් එක්කෙනා PNP වර්ගය. ඒ විදිහටම FET වල එහෙම නැත්නම් ඒකද්‍රව ට්‍රාන්සිස්ටර වලත් වර්ග දෙකක් ගැන අපි සාකච්ඡා කරනවා. එක් වර්ගයක් N channel FET කියලා කියනවා. අනිත් වර්ගය P channel FET කියලා කියනවා. අපි ඉස්සෙල්ලාම ගමු N channel FET එකක අර්ධ සන්නායක සැකැස්ම. N වර්ගයේ අර්ධ සන්නායකයක්
අපි ගන්නවා මෙන්න මේ ආකාරයෙන්. මේ තියෙන n වර්ගය ආද සන්නායකයක්. ඒ ආද සන්නායකයේ එක අග්‍රයක සන්නායක කොටසක් සම්බන්ධ කරලා තියෙනවා. එතනින් ගන්න එක අග්‍රයක් අපි එළියට. මේ අග්‍රය අපි හඳුන්වන්නේ සොරව්ව කියලා. සොරව්ව. ඒ වගේම අපිට මේක නම් කරන්න පුළුවන් බ්‍රේන් එක කියලා. බ්‍රේන් එක. ඒ වගේම අනිත් අග්‍රය අර විදිහටම සන්නායක කොටසක් තියෙනවා. එතනින් අපි ගන්නවා සන්නායකයක් එළියට. මේක අපි නම් කරන්නේ ප්‍රභවය කියලා. ප්‍රභවය. එහෙම නැත්නම් සෝස් කියලා කියන. මේ n වර්ගයේ ආද සන්නායකයේ දෙපස p වර්ගයේ ආද සන්නායක කොටස් දෙකක් මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරලා තියෙනවා. මේ දෙන්න අපි එකට සම්බන්ධ කරලා තවත් එක් අග්‍රයක් එතනින් එළියට ගන්න. මේ අග්‍රයට දෙන නම තමයි දොරටුව. එහෙම නැත්නම් ගේට් කියලා කියනවා. මේ තියෙන්නේ n channel FET එකක අර්ධ සන්නායක සැකැස්ම. දැන් අපි බලමු මෙයාගේ පරිපථ සංකේතය. මෙයාගේ පරිපථ සංකේතය වෙන මේ විදිහට අපි අදලා පෙන්වන්න ඕනේ. ද්විධව ට්‍රාන්සිස්ටරේ විදිහම තමයි අපි ආරම්භය ගන්නෙ. නමුත් මෙතන වෙනස්කමක් තියෙන පුතාලට දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි අග්‍ර තුන ඇදලා පෙන්වන්නේ. මේ අග්‍රය අපි ඩ්‍රේන් එක කියලා නම් කරමු. මේක සෝස් එක, මේක ගේට් එක. ඒතර මේක n channel කියන එක හඳුනා ගන්න. පුතාට මතකයි NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක ඊතලයේ දාලා තිබුණ එළියට. ඒ වගේම මේකේ n channel කියන එක නිරූපණය කරන්න ඊතලයක් අපි පාවිච්චි කරනවා මෙන්න මෙතෙන්ට. මේ ඊතලය තියෙන්නේ ඇතුල් පැත්තට. ඒ වගේම ඩ්‍රේන් එක තුලින් ඇතුළට ධාරාවක් ගමන් කරනවා නම් ඒ ධාරාව ID කියලා මට ලකුණු කරන්න පුළුවන්. ගේට් එකෙන් ඇතුළට ධාරාවක් එනවා නම් ඒක IG කියලා ලකුණු කරන්න පුළුවන්. සෝස් එකෙන් එළියට ධාරාවක් යනවා නම් ඒක IS කියලා ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රේන් සහ සෝස් අතර වෝල්ටේජතාවය මට ලකුණු කරන්න පුළුවන් VDS කියලා. ගේට් සහ සෝස් අතර වෝල්ටේජතාවය මට ලකුණු කරන්න පුළුවන් VGS කියලා. ඒ වගේම ඩ්‍රේන් සහ ගේට් අතර වෝල්ටේජතාවය මට ලකුණු කරන්න පුළුවන් VDG කියලා. මේ අපි ලකුණු කරලා තියෙන්නේ n වර්ගයේ FET එකක පරිපථ සංකේතය. දැන් අපි බලමු p channel FET එකක අර්ධ සන්නායක සැකැස්මත් එයාගේ පරිපථ සංකේතය. අපි p channel FET එකක් ගත්තොත් එයාගේ අර්ධ සන්නායක සැකැස්ම මෙන්න මේ ආකාරයට අපිට දකින්න පුළුවන්. මේ තියෙන p වර්ගයේ අර්ධ සන්නායකයක්. ඒ අර්ධ සන්නායකයේ දෙපස ඉස්සෙල්ල වගේම සන්නායක කොටසක් තියෙනවා. මෙතනින් තියෙන එක අග්‍රයක්. මේ අග්‍රය අපි නම් කරන්නේ සොරව්ව කියලා. ඩ්‍රේන් එක කියලා කියනවා. ඒ වගේමයි අනිත් අර්ධයෙන් තවත් සන්නායක කොටසක් සම්බන්ධ කරලා එක් අග්‍රයක් අපි එළියට ගන්නවා. මේ අග්‍රය අපි නම් කරනවා ප්‍රභවය කියලා. ප්‍රභවය. සෝස් කියලා තමයි අපි නම් කරන්නේ. ඉස්සෙල්ලා විදිහටම මේ p ආර්ධ සන්නායකයේ දෙපස n වර්ගයේ ආර්ධ සන්නායක කොටස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ ආර්ධ සන්නායක කොටස් දෙක මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ කරලා තවත් තනි අග්‍රයක් අපි එළියට ගන්නවා. ඒක අපි හඳුන්වන්නේ දොරටුව කියලා. ගේට් එක කියලා. ඒතර මේ අපි පෙන්නලා තියෙන්නේ p channel FET එකක අර්ධ සන්නායක සැකැස්ම. දැන් අපි බලමු මෙයාගේ පරිපථ සංකේතය. ඉස්සෙල්ලා විදිහටම අපිට පුළුවන් මේ කොටස් ටික මේ ආකාරයෙන් ඇඳ ගන්න. මේ තියෙන ඩ්‍රේන් එක, මෙයා සෝස්, මෙයා ගේට්. දැන් පුතාට මතකයි
N channel FET එකක අපි ඊතලය දැම්මේ ඇතුළට. මේක P channel නිසා මෙයාගේ ඊතලය දාන්න ඕනේ එළියට. ඒ වගේම මේ drain එකෙන් එළියට ගමන් කරන ධාරාව අපිට ID කියලා ලකුණු කරන්න පුළුවන්. source එකෙන් ඇතුළට එන ධාරාව IS කියලා ලකුණු කරන්න පුළුවන්. gate එකෙන් එළියට යන ධාරාව IG කියලා ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේක වෝල්ටීයතාවයන් ගත්තොත් drain සහ source අතර වෝල්ටීයතාවය අපි ලකුණු කරන්න පුළුවන් VDS කියලා. ඒ වගේම gate සහ source අතර වෝල්ටීයතාවය මට ලකුණු කරන්න පුළුවන් VGS කියලා. ඒ වගේමයි drain සහ gate අතර වෝල්ටීයතාවය VDG කියලා ලකුණු කරගන්න පුළුවන්. ඒතර ඔය අපි ලකුණු කරලා පෙන්නුවේ P channel FET එකක පරිපථ සංකේතය. අපි දැනට දන්නවා FET එකක් කියන්නේ මොකක්ද කියලා. FET එකක ආදසන්නායක සැකැස්ම, ඒ වගේම එයාගේ අග්‍රනම් කිරීම, ඒ වගේම පරිපථ සංකේතය. දැන් අපි බලමු FET එකක් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම ගන්නවා n වර්ග ආදසන්නායක කොටසක්. මේ තියෙන n වර්ග ආදසන්නායක කොටස. මෙයාගේ මේ පැත්තෙන් අපි අග්‍රයක් ගන්නවා එළියට. එයාව අපි drain එක කියලා නම් කරමු. මේ පැත්තෙන් අපි අග්‍රයක් එළියට ගන්නවා. එයාව අපි source කියලා නම් කරමු. ඒ වගේම ඔයාලට මතකයි මේකේ දෙපැත්තේ p වර්ගයේ අදසන්නායක කොටස් දෙකක් තිබුණා. මේ තියෙන්නේ අදසන්නායක කොටස් දෙක. ඒ දෙන්න සම්බන්ධ කරලා තවත් අග්‍රයක් අපි එළියට ගත්තා. ඒ අග්‍රය අපි නම් කරන්නේ gate එක කියලා. මේ තියෙන N channel FET එකක අර්ධ සන්නායක සැකස්ම. දැන් බලමු පුතේ මේකට මෙන්න මේ වගේ දෙයක් අපි කරනවා. ඒ තමයි source අග්‍රයට සාපේක්ෂව drain අග්‍රයට ධන වෝල්ටීයතාවයක් දෙනවා. මීට සාපේක්ෂව මේකට ධන වෝල්ටීයතාවයක් දෙනවා. ඒ සඳහා මම මේකට සම්බන්ධ කරනවා කෝෂයක් මෙන්න මේ ආකාරයෙන්. ඒතර යාගේ ධන අර්ධය සම්බන්ධ වෙන්න ඕන drain එකට, ඍණ අර්ධය සම්බන්ධ වෙන්න ඕනේ source එකට. මේ විදිහට අපි කෝෂයක් සම්බන්ධ කරනවා. මේ වෝල්ටීයතාවය අපි අංකණය කරනවා VDD කියලා. මේ තියෙන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය. මේක සම්බන්ධ කරපුව ගමන් අපි දකින දේ තමයි මේ වෝල්ටීයතාවය නිසා drain අග්‍රයේ ඉඳලා source අග්‍රය දක්වා ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. මේ පාත් එකේ පුතේ මෙන්න මේ විදිහට ධාරාවක් යනවා. හරි. ඒතර ඒ ධාරාව ගමන් කිරීම සඳහා මෙතනදී පාවිච්චි කරලා තියෙන මේ N කියන channel එක. ඒතර N කියන channel එකේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ ධාරාව ගමන් කිරීම සඳහා දායක වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පමණයි. ඒ නිසා තමයි පුතේ මේක අපි ඒක ද්‍රව කියලා නම් කරේ. දැන් අපි බලමු මේ පාත් එකේ ගමන් කරන ධාරාව පාලනය කරන්න පුළුවන් විදිහ. එතනදී පුතේ මම පුතාට මතක් කරලා දෙනවා අපි ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වල පුතාට මතක් කරලා දුන්නා PN සංදියක ක්‍රියාකාරීත්වය. අපි මතක් කරගමු. PN සංදියක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ තියෙන P අර්ධය, මේ තියෙන N අර්ධ සන්නායක කොටස. මෙයාව පෙර නැඹුරු කිරීම සහ පසු නැඹුරු කිරීම කියලා ආකාර දෙකක් අපි පුතාට කියලා දුන්නා. පෙර නැඹුරු කරාම පුතේ මෙතන හැදෙනවා ආයත ප්‍රදේශයක්. ඒ ආයත ප්‍රදේශයේ තුනී වෙලා මේක හරහා ධාරාවක් ගමන් කරන්න පටන් ගත්තා. ඒ වගේම PN සංදියක් අපි පසු නැඹුරු කරොත් එයා හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. මොකක්ද හේතුව? මෙතන එයාගේ හැදෙන ආයත ප්‍රදේශය විශාල වන නිසා. එහෙනම් පුතේ ඒ අවස්ථාව තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් PN සංදියක් පසු නැඹුරු කිරීම සඳහා අපි කරපු දේ තමයි P අර්ධයට ඍණ වෝල්ටීයතාවයකුත් N අර්ධයට ධන
ධන වෝල්ටීයතාවයකුත් ලැබෙන පරිදි කෝෂයක් සම්බන්ධ කරා. එතනදී මොකද වුනේ? Pn සංධිය හරහා තියෙන ආයත ප්‍රදේශය මෙන්න මේ විදිහට විශාල වෙනවා. විශාල වීම නිසා මේක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඔය කන්ඩිෂන් එක තමයි පුතේ අපි මෙතනත් පාවිච්චි කරන්නේ. දැන් බලන්න මේකේ P අර්ධය කියන එක පුතේ අපි නම් කරලා තියෙන ගේට් එක කියලා. N අර්ධය කියන එක අපි ගන්නෙ මේකේ සෝස් එක. එහෙනම් N අර්ධයට සාපේක්ෂව P අර්ධයට ඍණ වෝල්ටීයතාවයක් දෙන්න ඕන. එහෙනම් පුතේ මේකේ සෝස් එකට සාපේක්ෂව ගේට් එකට ඍණ වෝල්ටීයතාවයක් දෙන්න ඕන. ඒ සඳහා මම පාවිච්චි කරනවා තවත් කෝෂයක් මෙන්න මේ විදිහට. මේ බලන්න. එතකොට ඒකේ ඍණ අර්ධය සම්බන්ධ වෙන්න ඕනේ අපේ ගේට් එකට. ධන අර්ධය සම්බන්ධ වෙන්න ඕනේ සෝස් එකට. එහෙනම් සෝස් එකට සාපේක්ෂව ඍණ වෝල්ටීයතාවයක් දීලා තියෙනවා ගේට් එකට. මේක අපි හඳුන්වා ගමු V G සහ S අතර වෝල්ටීයතාවය නිසා VGS කියලා. ඒ වගේම පුතේ මේකට අපි මෙන්න මේ වගේ සංකේතයක් මම පුතාට පෙන්වනවා. පුතා මේක අඳුරනවා. මේ තියෙන්නේ විචාල්‍ය වෝල්ටීයතාවයක්. මොකද මේක වෙනස් කරමින් යම් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන නිසා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් පුතේ VGS කියන වෝල්ටීයතාවයක් අපි දීපු ගමන් P සහ N කියන්නේ මේ තියෙන අර්ධ දෙකනේ. අර්ධ සන්නායක දෙක. ඒතර මේ අර්ධ සන්නායක දෙක අතර මෙන්න මේ ප්‍රදේශයේ ආයත ප්‍රදේශයක් හැදෙන්න පටන් ගන්නවා. අපි හිතමු VGS කුඩා අගයක් මම දීලා තියෙනවා. ඒකට ගැලපෙන විදිහට මෙන්න මේ විදිහට ආයත ප්‍රදේශයක් මේකේ හැදෙනවා කියලා අපි හිතමු. ඒ වගේ මෙතනත් තියෙන පුතේ N සහ P කියන අර්ධයන් දෙක. එහෙනම් මෙතනත් මේ විදිහට ආයත ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. දැන් පුතාට පේන්න ඕන දේ තමයි ඉස්සෙල්ලා ධාරාව ගමන් කරේ පුතේ මේ N කියන channel එක හරහා. දැන් ඒ channel එක ඉස්සෙල්ලට වඩා පටු වෙලා තියෙනවා. ඒ කියන්නේ ධාරාව ගමන් කිරීමට කිසියම් විදිහක බාධාවක් යා නිර්මාණය කරා. එහෙනම් පුතේ ඉස්සෙල්ලට වඩා ධාරාවේ යම් අඩුවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. අපි VGS කියන අගය තව ටිකක් වැඩි කරමු. මෙයා පුතේ තව ටිකක් වැඩි කරොත් මොකද වෙන්නේ? මෙතන ආයත ප්‍රදේශය තව දුරටත් මේ වගේ වැඩි වෙනවා. අපි හිතමු මෙන්න මේ ගානට දැන් ආයත ප්‍රදේශය වැඩි වෙලා. නම් මේ පැත්තෙත් ඒ ගානටම ආයත ප්‍රදේශය වැඩි වෙනවා. වැඩිවීම නිසා මේ හරහා ගමන් කරන්න පුළුවන් ධාරාව තවත් සීමා වෙලා තියෙනවා. තව දුරටත් අඩු වෙනවා. අපි පුතේ VGS තව වැඩි කරමු. තව වැඩි කරාම එක මොහොතක් අපිට දකින්න පුළුවන් පුතේ මෙයාගේ ආයත ප්‍රදේශය උපරිමයෙන් හැදිලා. මෙන්න මේ විදිහට ආයත ප්‍රදේශය උපරිමයෙන් හැදිලා මේ හරහා ධාරාව ගමන් කරන්න පූර්ණ බාධාවක් ඇති කරනවා. ඒ කියන්නේ ඩ්‍රේන් සහ සෝස් කියන අග්‍රය හරහා ධාරාව ගමන් කිරීම නතර වෙනවා. මේ තමයි පුතේ FET එකක ක්‍රියාකාරීත්වය. ඒතර මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි මේ ඩ්‍රේන් සහ සෝස් කියන අග්‍ර හරහා ධාරාව ගමන් කිරීම අපි පාලනය කරේ සම්පූර්ණයෙන්ම VGS කියන එක්කෙනා පාවිච්චි කරලා. ඒ කියන්නේ පුතේ වෝල්ටීයතාවයක් වෙනස් කිරීම මගින් ධාරාව පාලනය කරා. ඒ නිසා තමයි අපි මේකට නමක් දුන්නේ voltage operated device එකක් කියලා. වෝල්ටීයතා පාලන උපාංගයක් කියලා. ඒ වගේම තවත් බොහොම වැදගත් දෙයක් පුතාට මතක් කරලා දෙන්න ඕනේ. ඒ තමයි මෙතනදී පුතේ දැන් මෙතනින් අපි කෝෂයක් සම්බන්ධ කරාට මේ ගේට් කියන අග්‍රයෙන් ඇතුළට ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඇයි? මෙතනින් මේ තියෙන P අග්‍රය, මේ තියෙන N අග්‍රය, P සහ N අග්‍ර හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඇයි? විශාල ආයත ප්‍රදේශයක් තියෙනවා. පුතාට මතකයි මෙතනදිත් අපි කිව්වා ආයත ප්‍රදේශයේ වැඩි වෙන්න ඒ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා. එහෙනම් පුතේ මෙතනත් P හරහා Nට එහෙම නැත්නම් N හරහා Pට කිසිම ආකාරයක ධාරාව ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ උපාංගයේ තියෙන වැදගත්ම ගතිගුණය තමයි මේ ක්‍රියාත්මක කිරීම සඳහා පාවිච්චි කරන වෝල්ටීයතාවයෙන් ධාරාවක් මේකට ගමන් නොකිරීම. එනිසා පුතේ මේකේ ශක්ති හානිය අඩුයි. නමුත් ඔයාලට මතක ඇති අපි ද්විද්‍රව්‍ය ට්‍රාන්සිස්ටරය ගැන කතා කරද්දී පුතේ ඒකේ අපි කතා කරේ බේස් එක. බේස් එකට මේ වගේම වෝල්ටීයතාවයක් දුන්නා. ඒ බේස් එකෙන් කිසියම් කරන්ට් එකක් ගියා. ඒ කරන්ට් එක අපි IB කියලා තමයි නම් කරේ. ඒ IB ගේ කිසියම් ගුණාකාරයක් තමයි IC හැටියට ආවේ. එතකොට අපි එතනදී පුතාට කියලා දුන්නා IC සමානයි බීට වරක් IB. මේ බලන්න පුතේ. IC සමානයි බීට වරක් IB කියලා. එන IB කියලා ධාරාවක් එතන තිබුණා. එයාගේ කිසියම් ගුණාකාරයක් තමයි ප්‍රතිදානය හැටියට දුන්නේ.
හැබැයි මේකෙදි ඒ විදිහට ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් පුතේ මේ දෙන්න කම්පෙයාර් කරන්න කිව්වොත් ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයකට වඩා ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් කාර්යක්ෂමතාවයෙන් වැඩි. මොකද අනවශ්‍ය විදිහට ශක්ති හානිය මේක සිද්ධ වෙන්නේ නැති නිසා. මේ සඳහා අපි පාවිච්චි කරන පරිපථයක්. මේ පරිපථය අපි ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍රය ලබා ගැනීම සඳහා භාවිතා කර පරිපථය හා සමානම පරිපථයක්. අපි බලමු පුතේ. මම මේ සඳහා පාවිච්චි කරනවා N channel FET එකක්. මේ තියෙන N channel FET එකක්. මේ තියෙන source අග්‍රය, මෙයා drain එක, මෙයා gate එක. මේ drain අග්‍රයට අපි ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. හේතුව අපි බාහිරින් සම්බන්ධ කරන වෝල්ටීයතාවය මගින් මේක හරහා විශාල ධාරාවක් ගිහලා මේකට ඇතිවෙන්න තියෙන හානිය අවම කර ගැනීම සඳහා. ඒ ප්‍රතිරෝධය අපි නම් කරනවා පුතේ RD කියලා. ඊළඟට drain source හරහා වෝල්ටීයතාවයක් ලබා දෙන්න ඕනේ. drain අග්‍රයට ධන විභවයකුත් source අග්‍රයට ඍණ විභවයකුත්. ඒ සඳහා මම පාවිච්චි කරනවා කෝෂයක් මෙන්න මේ ආකාරයට. ඒ කෝෂය මම නම් කරනවා VDD කියලා. ඊළඟට පුතේ මේ තියෙන අපේ source අග්‍රය එයාට අපි ඍණ විභවයක් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි කළ යුතු දේ තමයි මෙතන තියෙනවා gate අග්‍රයක්. gate අග්‍රය සඳහා අපි දෙන්න ඕනේ ඍණ වෝල්ටීයතාවයක්. ඒ සඳහා මම තවත් කෝෂයක් පාවිච්චි කරනවා මෙන්න මේ ආකාරයෙන්. මෙයා පුතේ අපි VGS කියලා ගමු. මේ පරිපථය පාවිච්චි කරලා අපි බලමු ලාක්ෂණික වක්‍රය ලැබෙන විදිහ. මෙතනදී පුතේ RD එහෙම නැත්නම් drain එක හරහා ගමන් කරන ධාරාව අපිට ලකුණු කරගන්න පුළුවන් ID කියලා. ඒ වගේම drain කියන අග්‍රයෙන් එළියට එන එහෙම නැත්නම් මෙතනින් අපි අග්‍රයක් එළියට ගත්තොත් මේ තියෙන වෝල්ටේජ් එක අපිට හඳුන්වන්න පුළුවන් VDS කියලා. drain සහ source අතර වෝල්ටීයතාවය. මේ අග්‍ර දෙක වෝල්ටීයතාවය කියන්නේ ප්‍රති drain සහ source අතර. ඒ කියන්නේ FET එකේ ගබඩා වන වෝල්ටීයතාවය තමයි මෙතනින් අපි නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට තවත් වෙනස්කමක් පුතා මේකේ දකින්න. අපි පුතේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වල පුතාට මතකයි ඒකේ බේස් එකට අපි RB කියලා ප්‍රතිරෝධයක් පාවිච්චි කරා. නමුත් පුතේ මේකේ ගේට් එක පැත්තෙන් අපි ප්‍රතිරෝධයක් පාවිච්චි කළා නෑ. ඒකට හේතුව පුතාට ඉස්සෙල්ලත් මම පැහැදිලි කරා මේකේ ගේට් එක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැති නිසා ඒක පාලනය කිරීම සඳහා අපි ප්‍රතිරෝධයකුත් පාවිච්චි කළා නැහැ. දැන් අපි බලමු පුතේ ලාක්ෂණික වක්‍රය. ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ මේ පරිපථයේ VDS වෝල්ටීයතාවයත් ඒ කියන්නේ FET එකේ drain සහ source අග්‍ර අතර වෝල්ටීයතාවය VDS මෙයා අපි මනින්නේ වෝල්ට් වලින්. ඒ වගේම drain එක හරහා එහෙම නැත්නම් drain source හරහා ගමන් කරන ධාරාව ID මෙයා අපි ගමු මිලි ඇම්පියර් වලින්. මේ දෙන්න අතර ප්‍රස්ථාරය තමයි අපි ලාක්ෂණික වක්‍රයක් කියලා හඳුන්වන්නේ. අපි මුලින්ම කරන්න පුතේ VGS කියන අගය බිඳුවේ තියෙනවා. VGS අපි බිඳුවේ තියමු. බිඳුවේ තියලා මේක ක්‍රියා කරන ආකාරය බලමු. දැන් VGS කියන අගයේ බිඳුව නම් පුතා දන්නවා මේකේ ආයත ප්‍රදේශයක් හැදිලා නැහැ. එහෙනම් පුතේ මේක හරහා යන්න පුළුවන් උපරිම ධාරාව යනවා. අපි හිතමු VDD අගයක් දැන් බිඳුවයි කියලා. VDD අගයේ බිඳුව නම් මේ හරහා ඔයාලට ධාරාවක් ගමන් කරනවා දකින්න බෑ. එහෙනම් ID කියන එක බිඳුවයි. ID කියන එක බිඳුවයි. ඒ වගේම පුතේ VDS කියන වෝල්ටීයතාවයත් බිඳුවයි. එහෙනම් ඇත්තටම ප්‍රස්ථාරය පටන් ගන්න ඕනේ මෙතන. ඊළඟට VDD අගය මම ටිකක් වැඩි කරනවා. VDD අගය ටිකක් මම වැඩි කරොත් ඊට ගැළපෙන විදිහට ID කියලා ධාරාවක් ගමන් කරනවා අපිට දකින්න පුළුවන්. එතකොට පුතේ මේ ID ධාරාව අපේ FET එක හරහා කිසි ගැටලුවකින් තොරව ගමන් කරනවා. මොකද දැන් මෙතන ප්‍රතිරෝධයක් නැති නිසා. එහෙනම් ඒ ධාරාව ගමන් කරද්දී මේ RD කියන ප්‍රතිරෝධය හරහා ඕම් නියමයට අනුව
V සමානයි IR කියලා ගත්තොත් I කියන්නේ ID ධාරාව ප්‍රතිරෝධය RD. මේක සමානයි VDD වෙන විදිහට මෙතනින් දෙන වෝල්ටීයතාවය සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිරෝධය හරහා ගබඩා කරගන්න. එහෙනම් පුතේ අපිට දකින්න පුළුවන් දේ තමයි VDS කියන වෝල්ටීයතාවය එහෙනම් තවමත් ඉන්නේ බිඳුවේ. මෙයාව ටිකක් වැඩි කරාට මෙයා තාමත් ඉන්නේ බිඳුවේ. හැබැයි ID කියන එක මොකක් වෙලාද? ID කියන එක වැඩි වෙලා. එහෙනම් ID මේ තියෙන ID එහෙනම් ID කියන පැත්ත වැඩි වෙලා නමුත් VDS කියන එක ඉන්නේ බිඳුව පැත්ත. අපි පුතේ VDD කියන එක තවදුරටත් වැඩි කරොත් ඒ සංසිද්ධිය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ID වැඩි වෙනවා. ඊට ගැළපෙන විදිහට RDත් වැඩි වෙලා මෙයාගේ වෝල්ටීයතාවය බිඳුවේ පවතිනවා. දැන් පුතේ මම දිගින් දිගටම පුතාට කිව්වේ VDS අගේ ඉන්නේ බිඳුවේ කියලා. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධය බිඳුවක් කියන අදහසෙන්. නමුත් පුතේ උපාංගයක් ගත්තොත් එයාගේ අභ්‍යන්තරේ සුළු හෝ ප්‍රතිරෝධයක් පවතින නිසා මෙයා තුළ චූටි වෝල්ටීයතාවයක් ගබඩා වෙනවා. නොසැලකිය හැකි තරම්. ඒ නිසා මේ ප්‍රස්ථාරය ඇත්තටම අපි දකින්නේ මේකේ VDS කියනගේ බිඳුවෙම පවතිනව නෙවෙයි කුඩා ප්‍රමාණයකින් VDS උත් වැඩි වෙනවා. හැබැයි ඊට සාපේක්ෂව ID කියන එක විශාල වශයෙන් වැඩි වෙලා මේ පැත්තෙන් පුතේ VDS එක බොහොම චූටි අගයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒතර පුතාට පේනවා මේ ටික එන්න ඕන පුතේ සරල රේඛීය ප්‍රස්ථාරය. හේතුව තමයි මේ ප්‍රදේශයේදී එහෙම නැත්නම් මේ කොටසේදී සම්පූර්ණයෙන්ම අනුගමනය කරේ ඕම් නියමය V සමානයි IR කියන කොටස. ඕම් නියමය. දැන් බලමු අපිට එතනින් එහාට මොකද වෙන්නේ කියලා. දැන් මම VDD ආගේ පුතේ තව ටිකක් වැඩි කරගෙන යනකොට මෙන්න මෙහෙම දෙයක් අපි දකිනවා. ඒ තමයි මේ ධාරාව වෙනස් නොවි එකම ආගයකට එනවා. නියත ආගයකට. ඒතර කොහොමද ඒක නියත ආගයක් වෙන්නේ? ඒකට හේතු දෙකක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි අපි මේ පාවිච්චි කරලා තියෙන ප්‍රභවයෙන් දෙන්න පුළුවන් උපරිම ධාරාව ඒ ප්‍රමාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ D සහ S කියන අග්‍රය හරහා ගමන් කරන්න පුළුවන් උපරිම ධාරාව මේ අගය වෙන්න පුළුවන්. ඔය සංසිද්ධි දෙකෙන් එක හේතුවක් නිසා පුතේ ID කියන ධාරාව දැන් වැඩි වෙන්නේ නැතුව එයා නියත අගයක පවතින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතන තමයි යාගේ මැක්සිමම් ID එක. හැබැයි මම VDD අගය ක්‍රමයෙන් වැඩි කරනවා. වැඩි කරද්දී දැන් ID කියන එක වැඩි වෙන්නේ නැත්නම් RD හරහා ගබඩා වන වෝල්ටීයතාවයක් පුතේ දැන් වැඩි වෙන්න බෑ. මොකද ID වැඩි වෙන්නේ නැත්නම් මේක වැඩි වෙන්නේ නැහැ. RD කියන එක නියතයි. එහෙනම් මෙතනින් වැඩි වුණේ වෝල්ටීයතාවය දැන් නවත්තගන්නේ කවුද? දැන් මේ වෝල්ටීයතාවය නවත්තගන්නේ කවුද? VDS කියන එක්කෙනා. එහෙනම් මෙයා නියත නිසා දැන් VDS කියන එක්කෙනා දැන් ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙනම් පුතේ මේ ප්‍රස්ථාරය මෙතනින් මෙන්න මේ ආකාරයට හැරෙනවා. හැරිලා අපි VDD යගේ තව වැඩි කරගෙන යනකොට ඒ වැඩි වෙන සියලුම වෝල්ටීයතාවයන් රඳවා ගන්නේ VDS හරහා. එහෙනම් පුතේ මේ ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයට ඔයාලට දකින්න පුළුවන්. මේකට සමාන්තර රේඛාවක් නෙවෙයි ආනත රේඛාවක් හැටියට තමයි අපි දකින්නේ. ඔන්න ඔය විදිහට අපිට දකින්න පුළුවන්. මම මේ වෝල්ටීයතාවය පුතේ දිගින් දිගට වැඩි කරගෙන යනකොට VDS එක වැඩි වෙලා නමුත් මේ VDS එහෙම නැත්නම් මේ FET එකට දරා ගන්න පුළුවන් මැක්සිමම් එකකට එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? FET එක දැවි යනවා. පිච්චිලා යනවා කියලා අපි කියනවා. පිච්චුණාට පස්සේ මේ පාත් එක තුල යන්න පුළුවන් උපරිම ධාරාවක් යනවා. එහෙනම් පුතේ මෙතනින් පස්සේ අපි ප්‍රස්ථාරය දකින්නේ මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා. කියන්නේ මේ තියෙන්නේ FET එක දැවි ගිය අවස්ථාව. තර මේ ප්‍රස්ථාරය මම පුතාලට ඇඳලා පෙන්නුවේ VG සමානයි බිඳුව සඳහා. VGS GS සහ වෝල්ටීයතාවය බිඳුවක් සඳහා. දැන් පුතේ VGS අගය අපි ගේමු ඍණ 1ට. දැන් පුතා බලයි ඍණ 1. අයි පුතේ මේකට සාපේක්ෂව මෙතන වෝල්ටීයතාවය හැමතිස්සෙම අඩු කරන්නනේ ඕනේ. එහෙනම් අඩු අගයකට ගේමු ඍණ 1ක් කරමු. දැන් ඍණ 1ක් කරපු ගමන් මොකද වෙන්නේ? මේක තුල ආයත ප්‍රදේශයක් දැන් හැදෙනවා. ඒ ආයත ප්‍රදේශයේ ප්‍රමාණය අනුව කිසියම් බාධාවක් මෙයා නිර්මාණය කරනවා. ඒ බාධාව නිසා පුතේ මේ පාත් එකේ ගමන් කරන්න පුළුවන් ID කියන ධාරාවක් යම් ප්‍රමාණයකින් සීමා වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා විදිහටම VDD කියන එක මම බිඳුවේ තියලා වැඩේ පටන් ගත්තොත් මෙතනින් තමයි ප්‍රස්ථාරය පටන් ගන්න. මේ විදිහටම පුතේ වැඩි වේගන එනවා. මේ විදිහටම.
එතකොට ඒ ප්‍රදේශය ඕම් නියමයට අනුව තමයි නිර්මාණය වෙන්නේ. නමුත් කිසියම් අගයකට ආවට පස්සේ කියන්නේ ID කියන එක දැන් ඉස්සෙල්ලා වගේම උපරිමයකට එන්නේ නැහැ. ඊට වඩා අඩු අගයකදී මේ ප්‍රස්ථාරය හැරෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ වගේ ප්‍රස්ථාරය හැරෙනවා. හරි? හැරිලා දැන් තවදුරටත් අපි VDD කියන එක වැඩි කරගෙන යනකොට ID නියත නිසා මේක හරහා වෝල්ටීයතාවය නියත වෙනවා. එහෙනම් VDS කියන එක පුතේ දැන් ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඉස්සෙල්ලා වගේමයි ඊට මෙහෙම දකින්න පුළුවන්. ඒකත් පුතේ වැඩි කරගෙන යනකොට එක වෙලාවක මෙයා දැවි යනවා. ඒ දැවි යන අවස්ථාව අපිට මෙන්න මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. ඔය තියෙන්නේ VGS ඍණ 1 වෙලාවේ. දැන් අපි බලමු පුතේ VGS ඍණ 2 වෙලාවේ මොකද වෙන්නේ කියලා. මෙයා ඍණ 2ක් කරාම මෙයා හරහා ආයත ප්‍රදේශයේ තව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය තව වැඩි වෙනවා. එහෙනම් ගමන් කරන්න පුළුවන් ධාරාව ID කියන එක තවත් සීමා වෙනවා. එහෙනම් පුතේ මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ තැනකින් මෙහෙම හැරලා යනවා දකින්න පුළුවන්. ඒ වගේම අවසානයාගේ දැවි යාමත් ඔය ආකාරයෙන් අපි දකිනවා මේ තියෙන VGS සමානයි ඍණ 2. අපි හිතමු මෙයා ඍණ 3ක් කරොත් නැවත වරක් පුතේ ධාරාව තව දුරටත් අඩු වෙලා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් පුතාට දකින්න පුළුවන්. මේ තියෙන VGS සමානයි ඍණ 3. ඊළඟට අපි VGS කියන ඍණ 4ක් කරොත් මෙයා පුතේ උපරිම මට්ටමටම ළඟා වෙලා තියෙනවා. එහෙනම් ගමන් කරන්න පුළුවන් ධාරාව උපරිමයෙන් සීමා වෙලා මේ ප්‍රස්ථාරය අපි හිතමු මෙන්න මේ ආකාරයට අපිට ලැබෙනවා කියලා. මේක පුතේ පල්ලෙහාට එන්නේ නැහැ. වගේ අපි දකින්න ඕනේ. මේ තියෙන්නේ VGS සමානයි ඍණ 4. දැන් පුතාට වැඩි පැහැදිලි. අපි පුතේ VGS කියන එක තව පොඩ්ඩක් වැඩි කරොත් එහෙම ඒ කියන්නේ මෙයාගේ ආයත ප්‍රදේශයේ උපරිමයෙන් හැදිලා ධාරාව ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නවතිනවා. ID කියන එක බිඳුවක් වෙනවා. එහෙනම් මීට වඩා ටිකක් හෝ වැඩි කරොත් ID කියලා එකක් දකින්න නැහැ. එහෙනම් මෙතනින් පල්ලෙහා පුතේ අපිට ID එකක් නැහැ. මේ ප්‍රදේශය ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරන්නේ නෑ වගේ තමයි අපිට පැහැදිලි වෙන්නේ. එහෙනම් පුතේ මේ අපි ඇඳලා තියෙන්නේ FET එකක් සඳහා ලාක්ෂණික වක්‍රය. දැන් බලමු FET එක ලාක්ෂණික වක්‍රයේ වැදගත් ප්‍රදේශ. මෙතනදී අපි පුතාලාට කියලා දෙනවා වැදගත් ප්‍රදේශ 5ක්. අපි බලමු පුතේ පළවෙනි එක. පළවෙනි ප්‍රදේශය තමයි ඕමීය ප්‍රදේශය. ඕමික් රීජන් එකක් කියලා කියනවා. අපි බලමු පුතේ මොකක්ද කියලා. මේ ප්‍රස්ථාරය අදිනකොට මම පුතාට පෙන්නුවා VGS සමානයි 0 වන වෙලාවේදී මේ graph එක ඇඳේ පුතේ VDD යගේ බිඳුවේ ඉඳලා අපි වැඩි කරා. වැඩි කරනකොට ඒ වැඩි වෙන වෝල්ටීයතාවය සම්පූර්ණයෙන්ම රඳවගත්තේ කවුද? RD කියන ප්‍රතිරෝධය. එතකොට යා නවත්තගත්තේ පුතේ අපේ ඕම් නියමයට අනුව මම V සමානයි IR කියලා ගත්තොත් වැඩි වෙන වෝල්ටීයතාවය VDD සමානයි මේ හරහා ගමන් කරන ධාරාව ID වරක් RD. මේක මට පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ බලන්න VDD සමානයි RD අපි ඉස්සරහට ගත්තොත් ID කියලා එනවා. දැන් VDD කියන ආගේ පුතා ක්‍රමානුකූලව වැඩි වෙනකොට ඊට සාපේක්ෂව ID කියන එක වැඩි වුණා. නමුත් පුතේ RD කියන්නේ ප්‍රතිරෝධය. එයා නියතයි. එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ලැබිලා තියෙන්නේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. අනුක්‍රමණය නියතයි. එහෙනම් පුතේ මේ ලැබිලා තියෙන සරල රේඛීය කොටස කෙලින්ම ඕම් නියමය පිළිපදින කොටසක්. ඒ නිසා මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා ඕමීය ප්‍රදේශය කියලා. නම් පුතේ මේ ලකුණු වෙන්නේ ඕමීය ප්‍රදේශය. ඕමික් රීජන් එකක් කියලා කියනවා. අපි බලමු දෙවනි ප්‍රදේශය. දෙවනි ප්‍රදේශය පුතේ අපි හඳුන්වනවා කපාහැරි ප්‍රදේශය එහෙම නැත්නම් cut off region කියලා කියනවා. අපි පුතාට පැහැදිලි කරා VGG අගය බිඳුවේ තියෙනකොට පුතේ ID අගය විශාල අගයක් වුණා.
VGS අගය ඍණ එකක් වෙනකොට ඒ අගය අඩු වුණා. ඒ විදිහට VGS වෝල්ටීයතාවය වැඩි කරනකොට ඊට අනුරූපව එයාගේ ධාරාව ක්‍රමානුකූලව අඩු වුණා. ඒතර අඩු වෙන්න හේතුව අපි පුතාට කිව්වේ මෙතන පුතේ ප්‍රතිරෝධය එහෙම නැත්නම් ආයත ප්‍රදේශයේ එන්න විශාල වෙන නිසා. ඔය විදිහට විශාල වෙලා එක් මොහොතක ආයත ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ඇති වෙලා ධාරාව ගමන් කිරීම නවතිනවා. ඒ වෙලාවේ පුතේ මේ හරහා ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ ID කියන එක බිඳුවක් වෙනවා. ඒ වෙලාව අපි හඳුන්වන්නේ FET ට්‍රාන්සිස්ටර් එකක කපා හැරි ප්‍රදේශය කියලා. එහෙනම් පුතේ ඊට අදාළ ප්‍රදේශය මෙන්න මේ විදිහට අපිට ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. මේ තියෙන්නේ කපා හැරි ප්‍රදේශය. එහෙම නැත්නම් cut off region කියලා අපි කියනවා. අපි බලමු තුන්වන ප්‍රදේශය. තුන්වන ප්‍රදේශය හැටියට අපි හඳුන්වන්නේ පුතේ සංතෘප්ත ප්‍රදේශය, saturated region එක. අපි බලමු මොකක්ද කියලා. පුතාට මතකයි අපි VDD යගේ පුතේ වැඩි කරගෙන යනකොට මෙන්න මේ ප්‍රස්ථාරේ. ඒ කියන්නේ VGS කියන එක බිඳුව වෙලාවේ බලන්න මෙන්න මේ කොටසදී මොකද වෙන්නේ? මේ කොටසදී අපි VDD යගේ කොච්චර වැඩි කරත් ID කියන ධාරාව නියත අගයකයි පවතින්නේ. ඒ කියන්නේ ඒක වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රදේශය හඳුන්වන්නේ සංතෘප්ත ප්‍රදේශය කියලා. saturated region එකක් කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා සංතෘප්ත ප්‍රදේශයක් කියලා. ඊළඟට අපි බලමු හතරවන ප්‍රදේශය. හතරවෙනි ප්‍රදේශය පුතේ අපි නම් කරන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය කියලා. active region එක. අපි බලමු මොකක්ද කියලා. FET ආකාරයේ ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කළ පුතේ වර්ධන පරිපථයක් හදනවා නම් ඒ පරිපථයේ ප්‍රතිදානය අපි ගන්නේ VDS ට්‍රාන්සිස්ටරේ ඩ්‍රේන් සහ සෝස් කියන අග්‍රහරහා වෝල්ටීයතාවය. එහෙනම් පුතේ මේ ලාක්ෂණික වක්‍රයේ VDS කියන එක වෙනස් වන ප්‍රදේශය මොකක්ද? ඒ ප්‍රදේශය තමයි අපි active region එක කියලා කියන්නේ. ඒතර පුතාට බොහොම පැහැදිලිව හොයාගන්න පුළුවන් VDS කියන එක වෙනස් වෙලා තියෙන පුතේ මෙන්න මේ ප්‍රදේශයේදී. එහෙනම් මේ ප්‍රදේශය තමයි අපේ active region එක කියලා කියන්නේ. දැන් පුතාට ගැටලුවක් තියෙනවා. saturated region එක කිව්වෙත් active region එක කිව්වොත් පුතේ එකම ප්‍රදේශයක් නේද? ඔව්. එහෙනම් මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා පුතේ active region එක කියලා කියනවා. ඒ වගේම saturated region එක කියලා හඳුන්වනවා. දැන් අපි ප්‍රදේශ හතරක් සාකච්ඡා කරලා ඉවරයි. අපි බලමු පුතේ පස්වෙනි ප්‍රදේශය. පස්වෙනි ප්‍රදේශය අපිට හඳුන්වලා දෙන්න මේ විදිහට. අපි VDD අගය පුතේ මෙහෙම ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. පුතා දන්නවා ID නියතව තියෙනවා. හැබැයි VDS වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන වෝල්ටීයතාවය වැඩි වෙනවා. මේක වැඩි වෙනකොට අපි මෙයාව තව දුරටත් වැඩි කරොත් VDDSට දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවා යනවා. ඉක්මවා ගියාට පස්සේ එකපාරටම පුතේ ට්‍රාන්සිස්ටරය බිඳී යනවා. එහෙම නැත්නම් පිච්චිලා යනවා කියලා තමයි අපි කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා බිඳ වැටීමේ ප්‍රදේශය කියලා. breakdown region එකක් කියලායි අපි හඳුන්වන්නේ. ඔය විදිහට පුතේ ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍රයේ ප්‍රදේශ පහ පුතා හඳුනාගෙන ඉන්න ඕනේ. හොඳයි පුතේ. දැන් අපි බලමු FET එකක් වෝල්ටීයතා වර්ධක පරිපථයක් ලෙස භාවිතා කරන ආකාරය. ඒ සඳහා මම පාවිච්චි කරන පරිපථයක්. අපි ඉස්සෙල්ලාම බලමු පරිපථය මොන වගේද කියලා. මම පාවිච්චි කරන්න පුතේ N channel FET එකක්. ඉස්සෙල්ලා වගේ මට මේක අඳ ගන්න පුළුවන්. මේක අඳිනකොට පුතාට මතක් වෙයි මේ තියෙන ඩ්‍රේන් එක, මේක සෝස් එක, මේක ගේට් එක. මේක පුතේ අපේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක වර්ධන පරිපථයක් ඇඳපු ආකාරයටමයි. ඒ විදිහටම ගත්තොත් මේක ඩ්‍රේන් එක පැත්තට අපි ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රතිරෝධය අපි නම් කරගමු RD කියලා. එයාට දීලා තියෙනවා වෝල්ටීයතාවයක්. ඒ වෝල්ටීයතාවය අපි VDD කියලා නම් කරමු. ඒ වගේම මේකේ සෝස් එක පැත්තනොත් තවත් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රතිරෝධය අපි RS කියලා හඳුන්වමු. එයා අපි 0.1 වෝල්ට්. දැන් පුතේ
මේක ගේට් එක සඳහා සෝස් එකට සාපේක්ෂව අඩු විභවයක් දෙන්න ඕනේ. පුතාට මතකයි ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වල පුතේ අපි බේස් එකට වෝල්ටේජ් එක දෙන්න මෙතෙන්ට පාවිච්චි කරේ විභව භාජක ක්‍රමය. වෝල්ටේජ් ඩිවයිඩර් මෙතඩ් එක තමයි පුතේ අපි එතන පාවිච්චි කරේ. ඒ විදිහටම මෙතනදිත් මම පාවිච්චි කරනවා ප්‍රතිරෝධ දෙකක් මෙන්න මේ ආකාරයට. මේ තියෙන පුතේ R2 කියන ප්‍රතිරෝධය, මේ තියෙන R1 කියන ප්‍රතිරෝධය. ඒතර මෙතනදී මොකද වෙන්නේ? VDD කියන වෝල්ටීයතාවය R1 සහ R2 හරහා විභේදනය වෙලා VG කියන වෝල්ටීයතාවය සකස් කරලා තියෙනවා. ඊළඟට මේ වර්ධක පරිපථයට අපි ප්‍රධානයක් දෙන්න ඕනේ ඉන්පුට් එකක්. ඒ ඉන්පුට් එක දෙන්නේ මෙතනින් පුතේ. අපි මෙතනින් ඉන්පුට් එක දෙනවා. මේ තියෙන අපේ Vin එක. ඒක දෙනකොට පුතාට මතකයි අපි මෙතෙන්ට දාරිත්‍රකයක් පාවිච්චි කරනවා. මේකේ වැදගත්කම මම පුතාට පැහැදිලි කරලා දෙන්නම්. මේක අපි C1 කියලා ගමු. මේ තියෙන පුතේ වෝල් බිඳුව. එහෙනම් මේ අග්‍ර දෙකට තමයි අපේ ප්‍රධාන වෝල්ටීයතාවය ලබලා දෙන්නේ. ඒ වගේම මේ පරිපථයෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය මට ලබා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙතන VD කියලා කියනවා. එහෙම නැත්නම් Vout කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. Vout කියලා කියන පුතේ මේ අතර තියෙන වෝල්ටීයතාවය. දැන් පුතේ මේ RD හරහා ගමන් කරන ධාරාව අපි දන්නවා ID කියලා. ඒ වගේම drain to source current එක අපි ගමු IDS කියලා. source හරහා එහෙම නැත්නම් source එකේ හිඳලා ගමන් කරන ධාරාව අපි ගමු IS කියලා. එහෙනම් මේකේ ගතිගුණ කීපයක් මම පුතාට පෙන්වන්න යන්නේ. පළවෙනි ගතිගුණය තමයි මෙන්න මේ පාත් එක ගත්තොත් මේ පාත් එකේ පුතේ ID කියලා ධාරාවක් මෙතනින් යනවා IDS කියලා ධාරාවක් මෙතනින් යනවා IS කියලා ධාරාවක්. හැබැයි පුතාට මම කියලා දීලා තියෙනවා මේක ගේට් එකෙන් කිසිම විදිහකින් මේ පැත්තට ධාරාවක් එන්නේ නැහැ කියලා. එහෙනම් පුතේ මොකද වෙන්න ඕනේ? මේ ධාරාවන් තුන මොකක් විය යුතුද? සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ID සමානයි IDS සමානයි IS කියලා. ඔය තමයි පුතේ අපි දකින පළවෙනි ගතිගුණය. අපි බලමු පුතේ දෙවෙනි ගතිගුණය. මේක දෙවෙනි ගතිගුණය තමයි මේ VDD කියන වෝල්ටීයතාවය නවත්ත ගන්න පුතේ මේ ප්‍රතිරෝධයයි මේ ට්‍රාන්සිස්ටර් එකයි මේ ප්‍රතිරෝධයයි. එහෙනම් මට ලියන්න පුළුවන් VDD වෝල්ටීයතාවය සමාන වෙනවා මේ හරහා ඩ්‍රොප් කරන වෝල්ටීයතාවය මට ලියන්න පුළුවන් ඕම් නියමයට අනුව ID RD කියලා ධන ඊළඟ පුතේ මේ හරහා වෝල්ටීයතාවය මට ලියන්න පුළුවන් මේ හරහා වෝල්ටීයතාවය අපි ලියමු VDS ධන මේ හරහා ඩ්‍රොප් කරන වෝල්ටීයතාවය මට ලියන්න පුළුවන් IS RS කියලා. IS RS කියලා. අපි මේවා ටිකක් සුළු කරගමු. මෙන්න මේ විදිහ සුළු කිරීමක් මම පුතාට කියලා දෙනවා. ID RD කියන එක අපි එහෙම තියමු. මෙතන පුතේ VDS කියන වෝල්ටීයතාවය ගබඩා වෙන්නේ මෙතන තියෙන ප්‍රතිරෝධයක් නිසා කියලා අපි හිතුවොත් මේ ට්‍රාන්සිස්ටර් එක මගින් නිර්මාණය කරන ප්‍රතිරෝධයක් නිසා කියලා හිතුවොත් ඒ ප්‍රතිරෝධය අපි ගමු පුතේ RDS කියලා. එහෙම වුණොත් මේක මට ලියන්න පුළුවන් මෙතනින් ගමන් කරන ධාරාව IDS වෙනවා. ඒ වගේ මෙහා හරහා තියෙන ප්‍රතිරෝධය RDS වෙනවා. ධන IS RS වෙනවා. මම පුතාට පළවෙනි කොටසෙන් කියලා දුන්නා ID IDS IS කියන්නේ තුන් දෙනා සමානයි. එහෙනම් පුතා අපි මේ තුන් දෙනා වෙනුවට ID කියලා පාවිච්චි කරොත් ID කියන කෙනා පොදුයි කියලා මට එළියට ගන්න පුළුවන්. එහෙනම් ID පොදුයි කියලා එළියට ගත්තොත් මෙතනින් එනවා RD ධන මෙතනින් එනවා RDS ධන මෙතනින් එනවා RS. මේ තියෙන පුතේ VDD. දැන් අපි බලමු ID. එහෙනම් ID සමානයි VDD පුතාට බෙදන්න පුළුවන් මේ ප්‍රතිරෝධ තුනෙන්. RD RDS ධන RS. මේ පුතාට අපි පෙන්නලා තියෙන්නේ දෙවෙනි ගතිගුණය. තුන්වෙනි ගතිගුණයෙන් අපි පෙන්වන්නේ පුතාට
පුතා දන්නවා මෙතන විභව බෙදුමක් තියෙනවා. විභව බෙදුමක් තියෙනකොට මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතාවය හොයන්න. මේ ලක්ෂයේ වෝල්ටීයතාවය අපි හඳුන්වන්නේ පුතේ Vg කියලා. එහෙනම් Vg කියන එක සමාන වෙනවා මෙතන වෝල්ටීයතාවය R2 බෙදීම R1 ධන R2. R1 ධන R2 වරක් VDD. සැපයුම් වෝල්ටීයතාවය VDD. මේ ලැබිලා තියෙන පුතේ මෙන්න මේ ලක්ෂයේ තියෙන වෝල්ටීයතාවය. හොඳයි පුතේ අපි බලමු හතරවෙනි ගතිගුණය. හතරවෙනි ගතිගුණයෙන් මම පුතාට පෙන්වන්නේ ගේට් සහ සෝස් කියන අග්‍ර හරහා වෝල්ටීයතා වෙනස. එහෙනම් ඒක අපි හඳුන්වනවා VGS කියලා. මෙතනදී පුතේ සෝස් අග්‍රයට සාපේක්ෂව ගේට් අග්‍රයේ වෝල්ටීයතාවය අඩු වෙන්න ඕනේ කියලායි අපි කිව්වේ. ඒ නිසා මීට සාපේක්ෂව මෙතන ඍණ වෝල්ටීයතාවයක් තියෙනවා. ඒ ඍණ වෝල්ටීයතාවය නිරූපණය වෙන්න ඕන නිසා අපි VGS කියන එක හොයාගන්නේ VG කියන වෝල්ටීයතාවයෙන් අඩු කරනවා VS කියන වෝල්ටීයතාවය. දර පුතාට පේනවා මීට සාපේක්ෂව මෙයා අඩුයි. මීට සාපේක්ෂව මෙයා වැඩි. එහෙනම් පුතේ මෙයා වැඩි නම් සුළු කරාම උත්තරේ ඍණ ලකුණක් එනවා. ඒතර ඒක තමයි පුතේ අපේක්ෂා කරන දේ. අපි බලමු පස්වෙනි ගතිගුණය. පුතාට මතකයි ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර් වල අපි පුතාට කියලා දුන්නා ට්‍රාන්සිස්ටරය නිෂ්පාදනය කරාම ඒ නිෂ්පාදකයා විසින් අපිට දෙන දත්තයක් තියෙනවා. ඒ තමයි පුතේ ධාරා ප්‍රතිලාභය කියලා අපි එතනදී හඳින්වනවා බීටා කියලා එක්කනේ. ඒ වගේම පුතේ FET එකක් නිෂ්පාදනයේදී ඒ නිෂ්පාදකයා විසින් අපිට දෙන නියතයක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ ට්‍රාන්ස් කන්ඩක්ටන්ස් කියලා. සංකේතය G. එතකොට ඒක පාවිච්චි කළ මෙන්න මේ වගේ ප්‍රකාශයක් මට ලියන්න පුළුවන්. ඩෙල්ටා IDS සමානයි G වරක් ඩෙල්ටා VGS. මේක මොකක්ද කියලා මම පුතාට පැහැදිලි කරන්න. මෙතන පුතේ IDS කියලා කියන්නේ අපේ ට්‍රාන්සිස්ටර් එක හරහා එහෙම නැත්නම් ඩ්‍රේන් සෝස් කියන අග්‍රය හරහා ගමන් කරන ධාරාව. IDS කියන්නේ. එහෙනම් ඩෙල්ටා IDS කියලා කියන්නේ ඒ හරහා ගමන් කරන ධාරාව වෙනස. ඩෙල්ටා කියන්නේ වෙනස. සමාන වෙනවා ට්‍රාන්ස් කන්ඩක්ටන්ස් වැඩි කරන්න ඕනේ ඩෙල්ටා VGS ගෙන්. එතකොට කවුද මේ? වෝල්ටේජ් GS කියලා කියන පුතේ ගේට් සහ සෝස් කියන අග්‍ර හරහා වෝල්ටීයතාවය. එහෙනම් ඒ වෝල්ටීයතා වෙනස තමයි මෙතනින් පුතාට නිරූපණය කරලා තියෙන්නේ. අපි තව ටිකක් මේක පැහැදිලි කරගත්තොත් මේ බලන්න පුතේ G කියන එක අපි තනි කරගමු. මේ පැත්තට එනවා ඩෙල්ටා IDS එකක් බෙදන්න ඕනේ ඩෙල්ටා VGS ගෙන්. එහෙනම් මේක අපි තවත් සරලව ඉගෙන ගත්තොත් මේ තියෙන පුතේ ගේට් සහ සෝස් අතර වෝල්ටීයතා වෙනස. මේ තියෙන්නේ ඩ්‍රේන් සහ සෝස් අතර ධාරා වෙනස. එහෙනම් තව විදිහකට අපි කිව්වොත් ගේට් සහ සෝස් අතර වෝල්ටීයතාවය ඒකක එකකින් වෙනස් වෙනකොට ඩ්‍රේන් සහ සෝස් අතර ධාරාව කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙනවාද? ඒක හඳුන්වන නම තමයි පුතේ G හෙවත් ට්‍රාන්ස් කන්ඩක්ටන්ස් කියලා අපි හඳුන්වන්නේ. අපි ගැටලු විසඳනකොට බලමු පුතේ මේක පාවිච්චි කරන විදිහ. අපි බලමු පුතේ 6 වෙනි ගතිගුණය. 6 වෙනි ගතිගුණය යටතේ අපි කතා කරන්නේ අපි පුතේ වර්ධන පරිපථයක් හදාගත්තොත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රදානයට දෙන සංඥාව කොපමණ ප්‍රමාණයකින් ප්‍රතිදානයේ විදිහට වර්ධනය වෙලා එනවාද? එහෙනම් මේක අපි හඳුන්වන්නේ පුතේ විභව ප්‍රතිලාභය කියලා. වෝල්ටේජ් ගේන් එකක් කියලා හඳුන්වනවා. එහෙනම් පුතේ මේ විභව ප්‍රතිලාභය හොයන්න අපි ගාව සමීකරණයක් තියෙනවා මෙන්න මේ ආකාරයට. මේ බලන්න විභව ප්‍රතිලාභය. එහෙම නැත්නම් වෝල්ටේජ් ගේන් කියලායි අපි මේක හඳුන්වන්නේ. මේක සමානයි ඍණ G වරක් G කියලා කියන්නේ නියතේ ට්‍රාන්ස් කන්ඩක්ටන්ස් වරක් R D කියලායි හඳුන්වන්නේ. ඒ බලන්න පුතේ විභව ප්‍රතිලාභය සමාන වෙනවා ඍණ G වරක් RD ට. RD කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රතිරෝධයේ අගය. එහෙනම් මේක පාවිච්චි කළා අපිට පුළුවන් වර්ධනය වෙන ප්‍රමාණය එහෙම නැත්නම් විභව ප්‍රතිලාභය හොයාගන්න. එතනදී පුතේ අපි දැනගන්න ඕනේ මේ ඍණ ලකුණක් ඇයි ආවේ? මේ ඍණ ලකුණක් එන්න එකම හේතුව තමයි අපි මේ පැත්තෙන් දුන්නොත් සංඥාවක් මේ විදිහට මේ තියෙන පුතේ ඉන්පුට් සිග්නල් එක
මේ පැත්තෙන් එන output signal එක මෙන්න මේ ආකාරයටයි අපිට ලැබෙන්නේ. මේ බලන්න මේකේ ධන අර්ධයේදී මෙයා වර්ධනය වෙලා ඔන්න ඔය ආකාරයටයි ලැබෙන්නේ. එතකොට පුතේ මේකේ ධන අර්ධය වර්ධනය වෙලා මේක ලැබෙන්නේ අනිත් පැත්තට. එහෙනම් අපි මේකට කියනවා අපවර්තන වර්ධකයක් කියලා. අපවර්තන වර්ධකයක්. මොකද දෙන සිග්නල් එක පැත්ත මාරු වෙලා වර්ධනය වෙන නිසා. එහෙනම් ඒක නිරූපණය කරන්න තමයි මේ ඍණ ලකුණක් පාවිච්චි කරලා තියෙන්නේ. අපි බලමු පුතේ ඊළඟට මේ සිද්ධාන්ත ටික පාවිච්චි කරලා ගැටලුවක් විසඳන ආකාරය. හොඳයි පුතේ අපි බලමු පළවෙනි උදාහරණය කරන ආකාරය. පුතාට දත්ත ටික දීලා තියෙනවා. ඊට ගැලපෙන පරිපථයක් පුතේ මම ඇඳලා පෙන්නුවා. පුතාට දීලා තියෙනවා සැපියුම් වෝල්ටීයතාවය VDD වෝල්ට් 9ක් කියලා දීලා තියෙනවා. ඒ වගේම RD 2.2 කිලෝ ඕම්, RS කියන්නේ කිලෝ ඕම් 1යි. ඒ වගේම R1 සහ R2 කියන ප්‍රතිරෝධ දෙකේ අගයන් දෙක පුතාට දීලා තියෙනවා. මේ දත්ත වලට අමතරව පුතේ තවත් එක දත්තයක් වැදගත් අපිට. ඒ දත්තය අපිට දීලා තියෙනවා. මෙතන වෝල්ටීයතාවය VD කියන එක 5ක් ලෙස තියාගන්න කියලා තමයි පුතාට කියලා තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන වෝල්ටීයතාවය VD කියන එක සමානයි 5යි වෝල්ට් කියලා ගානේ දීලා තියෙනවා. හොඳයි පුතේ අපි බලමු පළවෙනි කොටස. පළවෙනි කොටස පුතාගෙන් අහලා තියෙන්නේ ID අගය. අපි බලමු හොයන ආකාරය. ID අගය හොයද්දී පුතේ අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මේ RD ප්‍රතිරෝධය හරහා ගැබ් වෙලා තියෙන වෝල්ටීයතාවය. ඒක හොයන්නේ මේ පැත්තේ වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවය 9ට සමානයි. ඒ වගේම මෙතන වෝල්ටීයතාවය පුතාට වෝල්ට් 5ක් කියලා දීලා තියෙනවා. එහෙනම් පුතේ 9 ඉඳලා 5ක් බවට පත් වෙනකොට වෝල්ට් 4ක ප්‍රමාණයක් RD ප්‍රතිරෝධය හරහා ගැබ් වෙලා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ RD ප්‍රතිරෝධයට ඕම් නියමය පාවිච්චි කරනවා. එහෙනම් පුතේ V සමානයි IR අපි පාවිච්චි කරොත් මේකේ V කියලා කියන පුතේ මෙතන තියෙන වෝල්ටේජ් එක වෝල්ට් 4ක්. ඒක අපිට හොයන්න පුළුවන් 9 ඍණ 5 කියලා. ID තමයි අපිට හොයාගන්න තියෙන්නේ. වැඩි කිරීම R කියලා කියන්නේ RD. RD ගියාගේ 2.2යි. මේක දීලා තියෙන පුතේ කිලෝ ඕම් වලින් අපි ආදේශ කරන්න ඕනේ ඕම් වලින්. එහෙනම් මෙතෙන්ට දාන්න 10 3ක්. දැන් පුතාට පුළුවන් මේක සුළු කළ උත්තරේ ගන්න. එහෙනම් පුතේ ID සමාන වෙනවා 9න් 5ක් අඩු වුණාම උත්තරේ 4යි. බෙදන්න ඕනේ 2.2 වැඩි කිරීම 10 3ෙන්. පුතා මේ 10 3 උඩට ගත්තොත් 10 ඍණ 3ක් වෙනවා. ඒ කියන්නේ පුතේ මිලි ඇම්පියර් බවට පත් වෙනවා. 4 2.2කින් පුතා බෙදුවොත් උත්තරේ එනවා 1.82ක් මිලි ඇම්පියර් වලින්. මේ ඇවිල්ලා තියෙන පුතේ ID කියන ධාරාව. දැන් අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස පුතාගෙන් අහලා තියෙන්නේ IS මේ හරහා ගමන් කරන ධාරාව. පුතාට මතකද අපි මුලින්ම වාට කියලා දුන්නා ID ධාරාව, ඒ වගේම IDS ධාරාව සහ IS ධාරාව කියන ධාරාවන් තුන විශාලත්වයෙන් සමාන වෙනවා. එහෙනම් පුතේ IS සමාන වෙනවා IDට, ඒක සමාන වෙනවා 1.82 මිලි ඇම්පියර් වලට. අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන්නේ VS මෙන්න මේ ලක්ෂයේ වෝල්ටීයතාවය අපෙන් අහනවා. අපි බලමු හොයන විදිහ. අපෙන් අහනවා පුතේ මේ ලක්ෂයේ වෝල්ටීයතාවය. ඒක අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙතනින් යන ධාරාව අපි දන්නවා. ප්‍රතිරෝධය දන්නවා. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා ගබඩා වන වෝල්ටීයතාවය මට හොයාගන්න පුළුවන්. එහෙනම් RS ප්‍රතිරෝධයට ඕම් නියමය පාවිච්චි කරොත් V සමානයි IR. V තමයි පුතේ මට හොයන්න ඕනේ. IS කියලා කියන්නේ කලින් කතා කරපු ධාරාව 1.82. මේක මිලි ඇම්පියර්. එහෙනම් පුතේ ඒක ඇම්පියර් කරන්න 10 ඍණ 3ක් පුතා දාන්න ඕනේ. වැඩි කිරීම ප්‍රතිරෝධය 1 කිලෝ ඕම්. එහෙනම් 1 වැඩි කිරීම කිලෝ ඕම් කරන්න 10 3ක් පුතාට පාවිච්චි කරන්න වෙනවා. දැන් පුතේ මේ 10 ඍණ 3යි 10 ධන 3යි කැපිලා ගියොත් පුතාට උත්තරයක් එනවා 1.82 වෝල්ට් කියලා. මේ ලැබිලා තියෙන පුතේ මේ ලක්ෂයේ වෝල්ටීයතාවය. දැන් මෙතන වෝල්ටීයතාවය පුතා හොයාගෙන තියෙනවා 5ක්.
ඒ වගේම පුතේ මෙතන වෝල්ටීයතාව හොයාගත්තේ 1.82 කියලා. අපි බලමු පුතේ හතරවෙනි කොටස. හතරවෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන්නේ Vg. මෙතන වෝල්ටීයතාවය අහලා තියෙනවා. ඒතර එතන වෝල්ටීයතාවය හොයන්න පුතාට මම සමීකරණයක් කියලා දුන්නා. Vg සමාන වෙනවා මෙතන ප්‍රතිරෝධය පුතේ R2 බෙදන්න ඕනේ ප්‍රතිරෝධ දෙක එකතුව R1 ධන R2 මෙයා වැඩි කරන්න ඕනේ සැපයුම් වෝල්ටීයතාවය VDD ගෙන්. අපි අගයන් ආදේශ කරමු R2 වාට උත්තරේ දීලා තියෙනවා පුතේ 2.2 මෙගා ඕම් වලින්. දැන් පුතේ එතන මෙගා ඕම් කියන එක ඕම් කිරීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. මොකද උඩයි යටයි දෙකේම එකම ඒකකය දැම්මහම ඒකකේ කැපිලා යනවා. වැදගත් වෙන්නේ උඩයි යටයි දෙකම එකම ඒකකයකින් ආදේශ කිරීම පමණයි. එහෙනම් බෙදීම මෙතන R1 පුතාට දීලා තියෙනවා 10යි මෙගා ඕම්. එකතු කිරීම R2 2.2ක් වෙනවා. දැන් පුතේ උඩක් තියෙන මෙගා ඕම් යටත් තියෙන මෙගා ඕම් දෙන්න කැපිලා යනවා. නිකම්ම අගයක් විතරයි. වැඩි කරන්න ඕනේ VDD ගෙන්. VDD වාට දීලා තියෙනවා 9යි වෝල්ට් කියලා. අපි මෙයාව සුළු කරොත් මෙතන උත්තරයක් එනවා පුතේ 2.2 බෙදීම 10ට මෙයා එකතු කරොත් 12.2 වැඩි කිරීම 9. මේක සුළු කරොත් අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් 1.62 වෝල්ට් කියලා. මේ ලැබිලා තියෙන පුතේ Vg අගය. අපි බලමු පස්වෙනි කොටස. පස්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ VGS. VGS කියලා කියන්නේ ගේට් සෝස් අතර වෝල්ටීයතා වෙනස. එහෙනම් අපිට මේකට අපි සමීකරණයක් පුතාට කියලා දුන්නා VG ඍණ VS කියලා. අපි අගයන් ආදේශ කරමු. මේ බලන්න VG කියන එක දැන් අපි හොයාගෙන තියෙනවා අපිට 1.2 වෝල්ට් කියලා. ඒ වගේම VS කියන එක අපි හොයාගෙන තියෙනවා 1.82 වෝල්ට් කියලා. එහෙනම් අපිට අපි මේ දෙන්න අසුළු කරොත් අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. උත්තරේනේ ඍණ 0.2 වෝල්ට් කියලා. එහෙනම් මේ ලැබිලා තියෙන්නේ VGS ගේට් සහ සෝස් අතර වෝල්ටීයතා වෙනස ඍණ 0.2ක් කියලායි අපිට ලැබෙන්නේ. අපි බලමු පුතේ 6 වෙනි කොටස. 6 වෙනි කොටස පුතාගෙන් අහන්නේ VDS. මෙන්න මේ දෙන්න අතර වෝල්ටීයතා වෙනස. එහෙනම් VDS මේක අපිට හොයාගන්න පුළුවන් මෙතන වෝල්ටේජ් එක VT එයාගෙන් අඩු කරන්න පුතේ මෙතන වෝල්ටේජ් එක VS. VD අපිට ගාන දීලා තිබුණා පුතේ වෝල්ට් 5ක් කියලා. එකෙන් අඩු කරන්න ඕනේ VS. VS කියන්නේ මෙතන වෝල්ටේජ් එක අපි හොයාගත්තේ 1.82ක් කියලා. දැන් පුතේ අපි මේ දෙන්න අඩු කරමු. අඩු කරොත් 10න් 2ක් උත්තරය 8යි. 9න් 8ක් උත්තරය 1යි. 4න් 1ක් 3යි. නම් පුතේ VDS උත්තරේ පුතාට ලැබෙන 3.18 වෝල්ට් කියලා. මේ ලැබිලා තියෙන්නේ ඩ්‍රේන් සහ සෝස් කියන අග්‍රය හරහා එහෙම නැත්නම් මේ ට්‍රාන්සිස්ටර් එක හරහා ඩ්‍රොප් වෙලා තියෙන වෝල්ටේජ් එක 3.18ක් කියලා. අපි බලමු පුතේ 7 වෙනි කොටස. 7 වෙනි කොටස පුතාගෙන් අහනවා මේ ට්‍රාන්සිස්ටර් එක හරහා ගමන් කරන ධාරාව IDS. අපි පුතේ ආරම්භයේම ආට කියලා දුන්නා IDS කියන එක IDට සමානයි ඒක සමානයි ISට කියලා. එහෙනම් පුතේ ID කියන එක අපි දැනටමත් හොයාගෙන තියෙනවා 1.82 මිලි ඇම්පියර් කියලා. එහෙනම් පුතේ IDS කියන ධාරාවත් මිලි ඇම්පියර් 1.82ක් වෙන්න ඕනේ. අපි බලමු පුතේ 8 වෙනි කොටස. 8 වෙනි කොටසෙන් පුතාගෙන් අහලා තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටරය නිසා එහෙම නැත්නම් ආයත ප්‍රදේශය නිසා මෙතන ඇති වෙලා තියෙන ප්‍රතිරෝධය. ඒක පුතේ RDS කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. මේක තමයි පුතේ අපෙන් අහන්නේ. අපි බලමු හොයන විදිය. දැන් මේ හරහා ඩ්‍රොප් වෙලා තියෙන වෝල්ටේජ් එක අපි දන්නවා 3.18ක් කියලා. ඒ වගේ මේ හරහා ගමන් කරන ධාරාව අපි දන්නවා 1.82ක් කියලා. එහෙනම් පුතේ අපි මෙතෙන්ට ඕම් නියමය පාවිච්චි කරොත් V සමානයි IR. එහෙනම් V කියන්නේ එතන වෝල්ටේජ් එක අපි දන්නවා 3.18ක්. ඒක වෝල්ට් වලින් තිබුණේ සමානයි. ධාරාව අපි දන්නවා පුතේ 1.82 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා එනවා. මොකද ඒක මිලි ඇම්පියර් වලින් තිබුණේ
මෙතෙන්ට එනවා RDS. එහෙනම් අපිට පුළුවන් 3.18 බෙදීම 1.82 වැඩි කිරීම 10 ඍණ 3ක් කියලා එනවා. 10 ඍණ 3ක් එනවා පුතේ. මේ තියෙන්නේ RDS. අපි මේ අවසුළු කරගත්තොත් RDS සඳහා අපිට උත්තරයක් ලැබෙනවා 1747ක් ඕම් වලින්. 1747යි ඕම් කියලා තමයි උත්තරය ලැබෙන්න ඕනේ. හොඳයි පුතේ අපි බලමු දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය හැටියට පුතාට දීලා තියෙන්නේ පළවෙනි උදාහරණයෙම තියෙන පරිපථය පාවිච්චි කරලා ඒකට ප්‍රධාන සංඥාවක් දෙනවා පුතේ මෙන්න මේ ආකාරයට. දීලා ඒක වර්ධනය වෙන ආකාරය තමයි අපි ගණනය කරලා හොයන්න යන්නේ. අපි බලමු පුතේ කරන විදිය. ඒතර මෙතනදී කලින් දීපු දත්ත වලට අමතරව තව එක දත්තයක් පුතාට දීලා තියෙනවා. ඒ තමයි G. trans conductance කියන එක පුතේ. එහෙනම් G ගියාගේ පුතාට දීලා තියෙනවා 0.1 ඇම්පියර් වෝල්ටයට ඇම්පියර් 0.1 කියලා ඔක දීලා තියෙනවා. දැන් බලමු පුතේ අපි ගණනය කිරීම කරන ආකාරය. අපි දීලා තියෙන සංඥාව ගැන ඉස්සෙල්ලා බලමු පුතේ. දීලා තියෙන සිග්නල් එක මේකේ උපරිම වෝල්ටීයතාවය 10ක් කියලා තියෙනවා මිලි වෝල්ට් වලින්. මිලි වෝල්ට් වලින් තමයි 10ක් කියලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්නවා VG. හොඳට අවධානයෙන් ඉන්න පුතේ. VG කියන්නේ මෙතන වෝල්ටීයතාවය. මෙතන වෝල්ටීයතාවය පුතේ කලින් කොච්චරක් තිබුණාද? ඒ කියන්නේ අපි මේ සිග්නල් එක දෙන්න ඉස්සෙල්ලා මෙතන වෝල්ටීයතාවය තිබුණා 1.2 වෝල්ට් කියලා. දැන් ඒකට අමතරව මිලි වෝල්ට් 10ක්. මිලි වෝල්ට් 10ක් කියලා කියන්නේ වෝල්ට් වලින් නම් 0.01ක් මේකට එකතු වෙනවා. මේ තියෙන්නේ අලුතෙන් එකතු වුණ වෝල්ටීයතාවය. එහෙනම් අපිට මේක උත්තරය අපිට හොයාගන්න පුළුවන් 1.63 වෝල්ට් කියලා. මේ පුතාට ලැබිලා තියෙන්නේ දැන් VG අගය. දැන් අපි හොයාගමු VGS. VGS කියන්නේ මේ අතර වෝල්ටීයතා වෙනස. එහෙනම් මේක සමානයි VG ඍණ VS ට. VG පුතේ අපි හොයාගෙන තියෙනවා 1.63ක් කියලා. මේකෙන් අඩු කරන්න ඕනේ VS. අපි මෙතන වෝල්ටීයතාවය තිබුණේ 1.82ක් කියලා. එහෙනම් පුතේ මෙතනින් අපිට උත්තරයක් එනවා ඍණ 0.19ක් කියලා වෝල්ට් වලින්. දැන් පුතේ අපිට හොයාගන්න ඕනේ ඩෙල්ටා VGS. ඩෙල්ටා කියන්නේ පුතේ වෙනස. එහෙනම් වෙනසක් හොයනකොට පසු වෝල්ටීයතාවය සහ පෙර වෝල්ටීයතාවයේ වෙනසයි අපි ගන්න ඕනේ. එහෙනම් අපි ගන්නවා පසු VGS අඩු කරන්න පෙර VGS. එහෙනම් පුතේ පසු කියන්නේ අපි මේ දැන් ගණනය කරපු එක. දැන් ගණනය කරපු එකේ GS අගය පුතාට ඇවිල්ලා තියෙනවා ඍණ 0.19ක්. මේකෙන් අඩු කරන්න ඕනේ පෙර මෙයාගේ VGS අගය තිබුණේ ඍණ 0.2ක්. එහෙනම් අපිට අපි මේ දෙන්න අඩු කරමු. ඒතර උත්තරයක් එනවා ඍණ 0.19 ඍණයි ධන 0.2ක් කියලා. එහෙනම් මෙතනින් පුතාට උත්තරයක් එනවා ධන 0.01ක් කියලා. වෝල්ට් වලින් තමයි පුතේ අපිට උත්තරය ඇවිල්ලා තියෙන්නේ 0.01. මේ ලැබිලා තියෙන්නේ ඩෙල්ටා VGS. හොඳයි පුතේ දැන් අපි හොයාගන්න ඕනේ ඩෙල්ටා ID. මේ බලන්න ඩෙල්ටා ID මේකට අපි පුතාට සමීකරණයක් කියලා දුන්නා G වරක් ඩෙල්ටා VGS කියලා. අපි අගයන් ආදේශ කරමු පුතේ. අගයන් ආදේශ කරොත් G කියන එක අපි පුතාට දීලා තියෙනවා 0.1යි ඒකක එන්නේ වෝල්ටයට ඇම්පියර්. මම මෙතනදී ඒකක ආදේශ කළ පුතාට පෙන්නනවා මොකද ඒක සුළු වෙන ආකාරය කියලා දෙන්න ඕන නිසා. වැඩි කිරීම ඩෙල්ටා VGS. ඩෙල්ටා VGS පුතේ දැන් පොඩ්ඩකට කලින් අපි හොයාගත්තා. උත්තරය ආවේ 0.01 වෝල්ට් වලින්. දැන් අපිට පුළුවන් මේ දෙන්න වැඩි කරන්න. මේ බලන්න පුතේ මේ දෙන්න වැඩි කරොත් ඔයාලට උත්තරයක් එනවා 0. තවත් දශම ස්ථානයක් කළ 0.1. ඒකක එන්නේ වෝල්ට් ඍණ 1යි වෝල්ට් කියන එකයි කැපෙනවා. එහෙනම් උත්තරය එන්නේ පුතේ ඇම්පියර් වලින්. එහෙනම් ඇම්පියර් 0.01.
මේක අපි මිලි ඇම්පියර් වලින් ගත්තොත් 1 මිලි ඇම්පියර් කියලා එන්නේ. මේ ලැබිලා තියෙන පුතේ ඩෙල්ටා ID අගය. ඒතකොට ඩෙල්ටා ID කියලා කියන්නේ අපේ ID ධාරාව මිලි ඇම්පියර් එකකින් දැන් වැඩි වෙනවා. මෙතන ධන එකක් නේ අවිල්ලා තියෙන්නේ. ධන කියලා කියන පුතේ මිලි ඇම්පියර් එකකින් දැන් එයාගේ ධාරාව වැඩි වෙනවා. අපි හොයමු එයාගේ ධාරාව. නව ID අගය. නව ID අගය. මේක සමානයි කලින් මෙයාගේ ධාරාව අපි හොයලා තියෙනවා පුතේ 1.82 මිලි ඇම්පියර් කියලා. ඒක පළවෙනි කොටසේ අපි හෙව්වා. ඒකට දැන් එකතු වෙන්න ඕනේ තවත් මිලි ඇම්පියර් එකක්. එහෙනම් මෙතනින් අපිට උත්තරයක් එනවා 2.82 මිලි ඇම්පියර් කියලා. මේ ලැබිලා තියෙන පුතේ අලුත් ID ධාරාව. දැන් මේ හරහා යන ID ධාරාව ඒ විදිහට වෙනස් වුණොත් මේ ප්‍රතිරෝධය හරහා ගබඩා වන වෝල්ටීයතාවයත් දැන් වෙනස් වෙනවා. එහෙනම් දැන් අපි හොයාගමු RD හරහා වෝල්ටීයතාවය. RD හරහා වෝල්ටීයතාවය. වෝල්ටීයතාවය V සමානයි IR සමීකරණය පාවිච්චි කරොත් V තමයි අපිට හොයන්න ඕනේ. ධාරාව අපි හොයාගෙන තියෙනවා 2.82 මිලි ඇම්පියර් වලින්. එහෙනම් පුතේ මිලි ඇම්පියර් අපි ඇම්පියර් වලින් ගත්තොත් 10 3ක් එනවා. වැඩි කිරීම R කියන ප්‍රතිරෝධය 2.2 කිලෝ ඕම් වලින්. එහෙනම් 2.2 කිලෝ ඕම් කියන්නේ 10 3 බලයක් එනවා. දැන් පුතාට පුළුවන් මේ දෙන්න වැඩි කරන්න. බලන්න පුතේ 10 3 ධන 3 නම් කපලා දාන්න පුළුවන්. මේ දෙන්න වැඩි කරොත් පුතාට උත්තරයක් එන්න ඕනේ 6.2 වෝල්ට් කියලා. 6.2 වෝල්ට්. ඒතර පුතේ මේ ලැබිලා තියෙන්නේ මේ ප්‍රතිරෝධය හරහා ගබඩා වන වෝල්ටීයතාවය. දැන් පුතා දන්නවා එහෙනම් මෙතන වෝල්ටීයතාවය 9යි. මෙතන 6.2ක් ගබඩා වුණොත් මෙතන වෝල්ටීයතාවය VD කියන එක දැන් අපිට ගණනය කරගන්න පුළුවන්. අපි බලමු පුතේ VD ගණනය කරන ආකාරය. දැන් පුතාට VD කියන්නේ මෙතන ආගේ. එහෙනම් පුතේ මෙතන ආගේ වාට හොයා ගන්න පුළුවන්. මෙතන තියෙන වෝල්ට් 9ක්. මේක හරහා ඩ්‍රොප් වෙනවා 6.2ක්. එහෙනම් 9න් 6.2ක් අඩු කරොත් VD හොයා ගන්න පුළුවන්. එහෙනම් VD සමානයි 9න් පුතා අඩු කරන්න ඕනේ 6.2. එහෙනම් පුතේ මේව අඩු කරොත් පුතාට උත්තරයක් ලැබෙනවා වෝල්ට් 2.8ක් කියලා. 2.8යි වෝල්ට්. මේ ලැබිලා තියෙන පුතේ VD. D කියන්නේ මෙතන වෝල්ටීයතාවය. එහෙනම් එතන වෝල්ටීයතාවය කියන්නේ මොකක්ද? අපේ output voltage එක. එහෙනම් පුතාට ගන්න පුළුවන් V out සමාන වෙනවා 2.8යි වෝල්ට් කියලා. එහෙනම් පුතේ මේකේ ප්‍රදානය සඳහා ධනාර්ධය පාවිච්චි කරද්දී එයාගේ ප්‍රතිදාන වෝල්ටීයතාවය වෝල්ට් 2.8ක් කියලායි ලැබිලා තියෙන්නේ. දැන් පුතේ මෙතනදී අපි දකින්නේ ඔයාගේ ප්‍රධාන සංඥාවේ වෝල්ටීයතාවය මිලිවෝල්ට් 10කින් වැඩි වෙනකොට ඒ කියන්නේ ධන අර්ධයේදී මෙයාගේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ අවුට්පුට් එක අපිට අවිල්ලා තියෙනවා 2.8යි වෝල්ට් කියලා. ඊට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ සංඥාව දෙන්න ඉස්සෙල්ලා මේ V out කියන එක තිබුණේ වෝල්ට් 5ක් කියලා. ඒක දැන් 2.8ක් බවට අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නවා මේ ආකාරයෙන් අපේ ප්‍රධාන සංඥාවේ වෝල්ටීයතාවය වැඩි වෙනකොට ප්‍රතිදාන සංඥාවේ වෝල්ටීයතාවය අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. ඒ නිසා අපිට මේක අපි අපවර්තන වර්ධකයක් කියලා තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි පුතේ අපි දැන් බලමු අපේ ප්‍රධාන සංඥාවේ ඍණ අර්ධයේදී එයාගේ ප්‍රතිදාන වෝල්ටීයතාවය වෙනස් වෙන ආකාරය. අපි පටන් ගමු පුතේ ගණනය කිරීම. ඉස්සෙල්ලා වගේම අපිට පුළුවන් VG හොයාගන්න. VG පුතේ ඉස්සෙල්ලා තිබුණේ ඔයාලට මතකයි 1.62යි. පළවෙනි ගැටලුවෙන් අපි හොයාගත්ත උත්තරය. දැන් අපි මෙතෙන්ට දෙන්නේ ඍණ වෝල්ටීයතාවයක් ඍණ මිලිවෝල්ට් 10ක්. ඍණ මිලිවෝල්ට් 10ක් කියන පුතේ එහෙනම් ඍණ එක වෝල්ට් වලට හැරෙවොත් 0.01ක් කියලායි එන්නේ. එහෙනම් පුතේ අපි මේ දෙන්න අඩු කරොත් පුතාට උත්තරයක් එනවා 1.61 වෝල්ට් කියලා. ඔය ලැබිලා තියෙන පුතේ VG කියන වෝල්ටීයතාවය. දැන් අපි හොයාගමු VGS. එහෙනම් VGS අපිට හොයාගන්න පුළුවන් VG ඍණ VS ගෙන්. ඉස්සෙල්ලා වගේම අපි අගයන් ආදේශ කරොත් VG කියන පුතේ අපි හොයාගෙන තියෙනවා 1.1 වෝල්ට්. එකෙන් අඩු කරන්න ඕනේ. ඉස්සෙල්ලා අපි VS කියන එක හොයාගෙන තිබුණා 1.82
වෝල්ට් කියලා. එහෙනම් අපිට අපි මේ දෙන්න අඩු කරොත් අපිට උත්තරයක් එනවා ඍණ 0.21 වෝල්ට් කියලා. ඍණ 0.21 වෝල්ට් කියලා. හොඳයි පුතේ දැන් අපි හොයාගමු ඩෙල්ටා VGS. මේක මට හොයාගන්න පුළුවන් පසු VGS ඍණ පෙර VGS කියන. එහෙනම් අපිට මෙතන පසු VGS කියන්නේ මේ අපි දැන් හොයාගෙන තියනාගේ ඒකේ උත්තරය එනවා ඍණ 0.21 වෝල්ට් කියලා. පෙර VGS කියන්නේ අපි පළවෙනි ගැටලුවේදී හදපු VGS එක ඒකේ උත්තරේ තියෙනවා ඍණ 0.2 වෝල්ට් කියලා. දැන් පුතාට පුළුවන් මේ දෙන්න සුළු කරන්න. මේ බලන්න පුතේ ඍණ 0.21 ඍණයි ධන 0.2. එහෙනම් මේ දෙන්න සුළු කරොත් පුතාට උත්තරයක් එනවා ඍණ 0.1 වෝල්ට් 0.01 වෝල්ට් කියලා. මේ ලැබිලා තියෙන පුතේ ඩෙල්ටා VGS අගය. අපි බලමු පුතේ ඩෙල්ටා ID හොයාගන්න විදිය. ඉස්සෙල්ලා විදිහටම ඩෙල්ටා ID මේක සමානයි G වරක් ඩෙල්ටා VGS. එහෙනම් G කියන එක අපි දන්නවා පුතේ 0.1 ඒක නියතයක්. වැඩි කිරීම ඩෙල්ටා VGS. මේක පුතා හොයාගෙන තියෙනවා ඍණ 0.01 වෝල්ට් කියලා. දැන් පුතා අපි මේ දෙන්න වැඩි කරොත් පුතාට උත්තරයක් එනවා ඍණ 0.001 ඒක කියන්නේ ඇම්පියර් වල. එහෙනම් පුතා අපි මේක මිලි ඇම්පියර් වල ලියාගත්තොත් ඍණ 1 මිලි ඇම්පියර් කියලා යන්නේ. එහෙනම් පුතේ ඩෙල්ටා ID කියන එක ඍණ 1 මිලි ඇම්පියර් කියලා එනවා. එහෙනම් මේකේ අදහස තමයි දැන් කලින් තිබුණ ID අගයට වඩා මිලි ඇම්පියර් එකකින් දැන් ධාරාව පල්ලෙහාට බහලා තියෙනවා. අපි බලමු පුතේ නව ID අගය හොයන්න. නව ID සමානයි කලින් තිබුණ ID අගය පුතේ 1.82 මිලි ඇම්පියර් වල. දැන් මේකෙන් මිලි ඇම්පියර් එකක් අඩු වෙනවා ඍණ 1 මිලි ඇම්පියර්. එහෙනම් නව ID උත්තරේ පුතාට එනවා 0.82 මිලි ඇම්පියර්ස් වලින්. මේ තියෙන පුතේ නව ID අගය. දැන් පුතාට පුළුවන් මේ හරහා ගමන් කරන ධාරාව ID හොයාගත්ත නිසා RD ප්‍රතිරෝධය හරහා ගබඩාවන වෝල්ටීයතාවය හොයන්න පුළුවන්. අපි V සමානයි IR දැම්මොත් ඕම් නියමයට අනුව ධාරාව අපි හොයාගෙන තියෙනවා පුතේ 0.82 මිලි ඇම්පියර් වලින් එන එක 10 ඍණ 3ක් කියලා වට ගන්න පුළුවන්. ප්‍රතිරෝධය පුතාට දීලා තියෙනවා 2.2 කිලෝ ඕම් 10 3ක් කියලා. එහෙනම් අපිට ඉස්සෙල්ලා විදිහට මේ දෙන්න කැපිලා යනවා. දැන් පුතාට උත්තරයක් එනවා 0.82 පුතා වැඩි කරන්න ඕනේ 2.2. 1.8 වෝල්ට් කියලා. මේ පුතේ අපිට ලැබිලා තියෙන්නේ RD ප්‍රතිරෝධය හරහා ගබඩාවන වෝල්ටීයතාවය. එහෙනම් දැන් පුතාට පුළුවන් මෙතන වෝල්ටීයතාවය හොයන්න. කොහොමද පුතේ මෙතන හොයන්නේ? අපිට පුළුවන් ඒ තියෙන VD කියන වෝල්ටීයතාවය VD කියන එක සමාන වෙනවා මෙතන 9න් මෙතන ඩ්‍රොප් වෙන එක අඩු කරන්න. එහෙනම් 9න් පුතාට අඩු කරන්න පුළුවන් වෝල්ට් 1.8ක්. 1.8ක් අපි අඩු කරමු. අඩු කරොත් පුතාට උත්තරයක් එනවා 7.2 වෝල්ට් කියලා. වෝල්ට් 7.2. ඊට පස්සේ මේ ලැබිලා තියෙන VD. VD කියන්නේ මෙතන වෝල්ටීයතාවය. එහෙනම් එතන වෝල්ටීයතාවය කියන්නේ අපේ අවුට්පුට් එක නිසා මේකම සමානයි output එකට එන V out සමානයි 7.2 වෝල්ට්. හොඳයි පුතේ. අපි ප්‍රතිදාන වෝල්ටීයතාවය output එක හොයාගෙන තියෙන වෝල්ට් 7.2ක් කියලා. දැන් මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි අපේ ප්‍රධාන සංඥාවේ ඍණ අර්ධයේදී. ඒ කියන්නේ පුතේ මෙතන වෝල්ටේජ් එක මිලි ඇම්පියර් 10කින් අඩු වුණා. අඩු වුණාම මේකේ ප්‍රතිදාන වෝල්ටීයතාවය පුතාට ඇවිල්ලා තියෙන 7.2. ඊට මේක 7.2ක් ආවේ කලින් තිබුණේ කීයද? වෝල්ට් 5නේ. 5 ඉඳලා 7.2ක් දක්වා වැඩි වෙලා. එහෙනම් පුතේ ප්‍රධාන වෝල්ටීයතාවය අඩු වෙනකොට පුතාගේ ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පුතේ මේක අපි හඳුන්වනවා අපවර්තන වර්ධකයක් කියලා. හොඳයි පුතේ අපි දැන් බලමු අපේ පළවෙනි සහ දෙවන උදාහරණ දෙකේ ලබාගත් දත්තත් එක්ක අපි ලබා දුන් ප්‍රධාන සංඥාව මොන ආකාරයටද ප්‍රතිදාන විදියට ලැබෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම අඳ ගන්නවා පුතේ අපේ ප්‍රධාන සංඥාව.
මේ තියෙන්නේ ඉන්පුට් එක. ප්‍රධාන සංඥාව අපි මෙන්න මේ විදිහට තමයි ලබලා දුන්නේ. මේ තියෙන කාලය අක්ෂය, මේ තියෙන වෝල්ටේජ් එක. වෝල්ටේජ් එක පුතේ අපි ගත්තේ මිලි වෝල්ට් වලින්. සයින් ආකාර තරංගයක් ඔන්න ඔය විදිහට තමයි අපිට ලැබුණේ. මේක ලැබෙන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය 10ක් මිලි වෝල්ට් වලින්. මේ පැත්ත ගත්තොත් ඍණ 10ක් වෙනවා. ඔය තියෙන පුතේ අපේ ප්‍රධාන සංඥාව. දැන් අපි මේකට අදාළව ප්‍රතිදාන සංඥාව ඇඳගමු. එතකොට ඒක ඇඳීම සඳහා පුතේ අපිට අර කලින් කතා කරපු දත්ත ටික වැදගත් වෙනවා. මේ බලන්න. මෙයාව අපි ගමු වෝල්ට් වලින්, V කියන්නේ වෝල්ට් වලින්. ඒ වගේ මේ පැත්තේ කාලය අක්ෂය. අපි පුතේ ආරම්භයේදී මේ ප්‍රධාන සංඥාව දෙන්න පෙර අපේ ප්‍රතිදානේ එහෙම නැත්නම් VD වල වෝල්ටීයතාවය තිබුණේ ධන 5. එහෙනම් මෙතන ධන 5ක් කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට අපි පුතාට කියලා දුන්නා මෙන්න මේ ධනාර්ධයේදී. මෙයාගේ ධනාර්ධයේදී පුතේ අපි මිලි වෝල්ට් 10ක් එහෙම නැත්නම් වෝල්ට් 0.1ක් දුන්නාම මෙයාගේ ප්‍රතිදානය අපි ඉස්සෙල්ලා ගණනය කරා ප්‍රතිදානය ඇවිල්ලා තියෙන පුතේ වෝල්ට් 2.8ක්. එහෙනම් මෙයාගේ 2.8ක් කියන මීට වඩා පල්ලෙහා ගියත් අපි මෙන්න මේ වගේ තැනක ලකුණු කරගමු 2.8යි වෝල්ට් වල. ඊට පුතේ එහෙනම් මේක මෙහෙම ඉහළට වැඩි වෙනකොට මෙයා මෙන්න මේ ආකාරයට පහළට අඩු වෙලා තියෙනවා කියලා පුතාට පැහැදිලි වෙනවා. ඊළඟ පුතේ මේ සංඥාවේ විදිහටම ඔන්න වගේ තරංග ස්වභාවයක් අපිට දකින්න පුළුවන් ධන අර්ධයේදී. මේ කොටස තමයි මේ ආකාරයෙන් අපිට දකින්න ලැබෙන්නේ. අපි බලමු පුතේ මේකේ ඍණ අර්ධයේදී මොකද වෙන්නේ කියලා. අපි මේකට මිලි වෝල්ට් 10ක් ඍණ වෝල්ටීයතාවයක් දුන්නොත් මේ ඍණ අර්ධයේදී පුතාට අපි පෙන්නවා ගණනය කළා මෙයාගේ ප්‍රතිදාන වෝල්ටීයතාවය පුතේ අපිට ආවා වෝල්ට් 7.2ක්. එහෙනම් මෙතන තියෙනවා 5ක්. නැහ 7.2ක් කියන්නේ මෙන්න මේ වගේ තමයි. 7.2යි වෝල්ට්. එහෙනම් පුතේ මේ ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයට වැඩි වෙනවා වෝල්ට් 7.2ක් දක්වා. මේ බලන්න. 7.2ක් දක්වා වැඩි වෙලා නැවත අඩුවීමක් තමයි අපිට දකින්න තියෙන්නේ. එහෙනම් මෙයාගේ ඍණ අර්ධයේදී එයා වර්ධනය වෙලා ධන පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනදී පුතේ අපිට මුලින්ම අඳුර ගන්න තියෙන දේ තමයි මේක ධනාර්ධයේදී මේක ඍණ පැත්තට ගිහිල්ලා අඩු වෙලා. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙලා. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙලා. එහෙනම් මේක අපවර්තන වර්ධකයක් වෙනවා. අපවර්තන වර්ධකයක් වෙනවා. දැන් අපි හොයලා බලමු පුතේ විභව ප්‍රතිලාභය. විභව ප්‍රතිලාභය කියලා කියන්නේ මොකක්ද? අපි දෙන සංඥාව කොපමණ ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. මම හොයන්න විභව ප්‍රතිලාභය සමානයි V out බෙදීම V in. එහෙනම් පුතේ ප්‍රධාන සංඥාවේ දීපු එක කොච්චරක්ද කියලා අපි හොයාගත්තොත් මේ බලන්න දීලා තියෙන්නේ මිලි වෝල්ට් වලින් 10ක්. එහෙනම් මිලි වෝල්ට් 10ක් කියලා කියන්නේ වෝල්ට් වලින් නම් 0.1. එහෙනම් අපිට ආවාදේශ කරන්න පුළුවන් 0.1. ඒ වගේම පුතේ ප්‍රතිදාන වෝල්ටීයතාවය මේ තියෙන ප්‍රතිදානෙ නම් ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ මේක. එහෙනම් මේක පුතාට දැන් හොයා ගන්න පුළුවන් 5න් අඩු කරන්න පුතේ 2.8. එහෙනම් මෙතනින් පුතාට උත්තරයක් එනවා 2යි. මෙතන 4න් 2ක් 2යි. බෙදන්න ඕනේ 0.01. එහෙනම් 2.2 0.01 බෙදුවොත් පුතාට උත්තරයක් ලැබිලා තියෙන්න ඕනේ. මේ බලන්න පුතේ 220ක් කියලා. 220ක්. මේ ලැබිලා තියෙන පුතේ විභව ප්‍රතිලාභය. ඒ වගේම පුතේ අපි අනිත් පැත්තට බලමු ගණනය කළා. ඒ පැත්තේ ඒ උත්තරේම අපිට ලැබෙනවද කියලා? ඒ උත්තරේම ලැබෙන්න ඕනේ. මේ බලන්න. අනිත් පැත්තෙන් ගත්තොත් එයාගේ පුතේ අවුට්පුට් වෝල්ටේජ් එක මට හොයන්න පුළුවන් 7.2 ඍණ 5ක් කියලා. ඒ වගේම මේකේ ප්‍රධානය ඉස්සලා විදිහටම මිලි වෝල්ට් 10ක්. එහෙනම් 0.01. එහෙනම් මෙතනනුත් පුතාට එන්නේ 2.2 බෙදින් 0.01. එහෙනම් උත්තරේ පුතේ 220ක් කියලා ලැබෙනවා.
ඔය අපි හොයාගෙන තියෙන පුතේ විභව ප්‍රතිලාභය. දැන් පුතාට මතකද අපි මුලින්ම පුතාට කියලා දුන්නා මේ විභව ප්‍රතිලාභය හොයන්න සමීකරණයක්. ඒ සමීකරණය පාවිච්චි කරලා බලමු පුතේ මේ උත්තරේම අපිට ගන්න පුළුවන්ද කියලා. විභව ප්‍රතිලාභය සඳහා මෙන්න මේ වගේ සමීකරණයක් පුතාට කියලා දුන්නා. ඍණ g වරක් rd කියලා. ඍණ g වරක් rd. rd කියලා කියන්නේ පුතේ ඩ්‍රේන් එක පැත්තේ තිබ්බ ප්‍රතිරෝධය අගය. එහෙනම් උත්තරේ අපිට එනවා ඍණ g කියලා කියන පුතේ 0.1යි වැඩි කිරීම rd. rd පුතාට දුන්නේ 2.2 කිලෝ ඕම් වලින්. එහෙනම් 2.2 වැඩි කිරීම 10.3ක් කියලා එනවා. දැන් බලන්න පුතේ අපි මේක සුළු කරොත් උත්තරේ ඍණ ඒ වගේ මේ දෙන්න වැඩි කරොත් 2.2 වැඩි කිරීම 10.3ක් කියන්නේ උත්තරේ 220ක් කියලා. එහෙනම් පුතාට පේනවා ඉස්සෙල්ලා උත්තරේම අපිට ලැබෙනවා. හැබැයි පුතේ ඍණ ලකුණකුත් නැහැ. එහෙනම් මේකේ ඍණ ලකුණේ අදහස මම පුතාට පැහැදිලි කරා. ඍණ ලකුණෙන් කියන්නේ අපවර්තනයක් වෙනවා කියලා. එහෙනම් පුතේ අපවර්තන වර්ධකයක් කියන අදහස තමයි මේ ඍණ ලකුණෙන් නිරූපණය කරලා තියෙන්නේ.